පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව අයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ උරුමය පිළිබඳව කතා කරද්දී අපේ ලේ උරුමය පිළිබඳව අපි බොහොම දීර්ඝ කාලයක් තිස්සේ සේත රාවණා වැඩසටහනෙන් කතා කරනවා. කාලය හරිම වේගයෙන් ගත වෙලා යනවා. ඒ නිසා මේ වටිනා අපිට ලැබුණු කාලය ඊටාම හොඳින් මෙහෙයවීම ඊටාම හොඳින් පරිශීලනය කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මම ගමන් කරනවා අද අපේ විද්වත් මණ්ඩපයේ කවුද ඉන්නේ කියලා දැනගන්න. ඊටාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ වැඩසටහන ආරම්භයේ සිට මේට විශාල හෙවණක් රැකවරණයක් ලබා දෙමින් අපිට නිවැරදි මාර්ගය පෙන්වමින් උන්වහන්සේ හැමදාම මේ වැඩසටහනට වැඩමවා වදාරනවා. අදත් ගණංග පූජ්‍ය සුමනාරාමාධිපති රාජකීය පඬිතු පූජ්‍යමාන ඇවේ විමලරතන නාහිමිපාණන් වහන්සේ ඊටාම ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. විශේෂයෙන්ම අපේ රටේ උරුමය පිළිබඳව කතා කරද්දී හැම වෙලාවෙම විදේශිකයන්ට ඕන වෙන්නේ මේ උරුමය නැති කරලා දාන්න. මේ උරුමය අපිට තියෙන වටිනාකම අඩු කරන්න. ඒ අපේ උරුමය වෙනුවෙන් පෙනී හිටිමින් ජාත්‍යන්තරයේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් පුදුමාකාර ශක්තියක් තියෙන ලංකාවේ විශේෂයෙන්ම මේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් අපට ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා රාජ් සෝමදේවයන්. ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමා පිළිගන්නවා. ඔබතුමාගේ පැමිණීම අපට විශාල ආලෝකයක්, ශක්තියක්, ධෛර්යයක්. මෙවැනි වැඩසටහනක් ආරම්භ කරන්නට විශේෂයෙන්ම රාවණීන් පිළිබඳව කනින් කොනින් පමණක් කතා කරපු යුගයක සිය මාධ්‍ය නාලිකාව තුළ ඉඩහසර ලබා දෙමින් මෙවැනි දීර්ඝ කාලීන වැඩසටහනක් 152කටත් වැඩි වැඩසටහන් ප්‍රමාණයක් අඛණ්ඩව නොකඩවා විවිධ වෛරස් විවිධ අපහසුතා මැද්දේ අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් ආරම්භය නිර්මාතෘත්වය ලබා දුන්නු Voice of Asia මාධ්‍ය ජාලය ඒ වගේම මේ සියත ටීවී නාලිකාවේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ප්‍රියන්ත කාර්යප්පර මහත්මයාව අවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. අපේ උරුමය පිළිබඳවයි අද අපි කතා කරන්න සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපේ හාමුදුරනේ ඇත්තටම මේ රාවණා උරුමය අපේ උරුමය ගැන කියද්දී ඔබ වහන්සේත් එහි කොටසක්. ඒ නිසා ඔබ වහන්සේගෙන්ම මේ කටයුත්ත අපි ආරම්භ කරනවා. අපිට පැහැදිලි කරන්න අපේ හාමුදුරනේ අපේ උරුමය පිළිබඳව. මේ මෑතක නන්නේ දැන් අවුරුදු 10කට වගේ කලින් මේ හොරවුවක් බලන්න ගියා, විශේෂ හොරවුවක්. ඒ හොරවුවේ මේ වතුර අර පිට වෙන තැනින් අපි හරි අමාරුවෙන් තමයි රිංගාගෙන ගියේ. ඊට පස්සේ මේ ඇතුලේ මහ ලොකු විශාල හිඩසක් තියෙන එකේ වාඩි වෙලා යන්න පුළුවන් කිසිම අපහසුතාවයක් නැතුව ඒ වැව් බැම් අර හරිය වෙන්න ඕනේ. ඊට පස්සේ අය මේ වතුර ඇතුල් වෙන තැන අර වගේම කුහරයක්. ඉතින් මේකේ යම් තාක්ෂණ මට්ටම් ඇති මේ ඒ කාලේ ඒ අපේ පුරාණ ඇත්තෝ හොරවුවක් හදනකොට කෙලින්ම අර කාණු කැටයකින් අර විසිකරන හොරවුවක් නෙවෙයි. දැන් ඒක තියෙන අර ජල මට්ටමත් එක්ක මහ විශාල තල්ලු කරලා වෙඩිල්ල වගේ එළියට දාන ක්‍රමයක් නේ ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඒවා නිකන් පාලනය කරලා වැව් බැම්මටත් හානියක් නොවන විදිහට අය නැවත ඒ හොරවුවේ තව කුහර ඒ කියන්නේ පිටට තව උමග වගේ දේවල් ඇති වෙලා වැව් බැම්ම කැඩිලා යන්න පුළුවන්. ඒ නිසා ඒවා පාලනය කිරීමක් හැටියට තමයි මේ විදිහට ඒ හොරවුව හදලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 5කින් විතර මට ආයෙ යන්න හිතුණා මේ අපේ දායක මහත්තයෙක් එක්ක ඒ පැත්තේ ඉන්න දායක මහත්තයෙක් එක්ක. ඒ ගියාට පස්සේ හොරවුව කඩලා. ඒ කඩලා වෙන අලුතෙන් හොරවුවක් එතන නිර්මාණය කරලා.
ඉතින් මේවා අපේ පුරාවස්තු, මේවා ජාතික උරුමයක්. මේවා අපේ මේ ඉදිරි බාල පරම්පරාවට, ඉදිරි පරම්පරාවට පෙන්වලා දෙන්න ඕනේ දේවල්. මේකට මේ ජාතිය කියලා කිව්වහම කවර හෝ ජාතියකට මේක වටිනවා. ඉතින් එහෙම හැඟීමක් මං හිතන්නේ අපිට ඇති වෙලා නැහැ. ඉතින් ඔය කුඹුරු වලට ගියපුවහම අපි සමහර පුරාවස්තු මේ කියන්නේ මේ මෙතන යයි වටිනාකමක් තියෙන තැනක් කියලා අපිට දැනෙනවා. ඒ දැනුණත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒවා මිනිස්සු හානි කරන පැත්ත වැඩි. ඊළඟ ඔය චෛත්‍යයක් ළඟට ගියපුවම ඒ චෛත්‍ය අනිවාර්යයෙන්ම විනාශ කරලා ඕනම පැරණි චෛත්‍යයක් කිව්වා නිරුපද්‍රිත චෛත්‍යයක් තියෙනවා කියලා කිව්වොත් ඒක බොරුවක්. ඉතින් ඒ තැන්වල තියෙන ඒ චෛත්‍ය ඔක්කොම හාරලා පාදමටම මේ හාරලා ඒවා විනාශ කරලා ඒ චෛත්‍යයේ තියෙන අර මූලික ස්වරූපයවත් හොයාගන්න බැරි තරමට විනාශ කරලා මේ සමාවෙන්න අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේ කිව්වනේ මේ ලොකු හැදෑරීමක් කරලා නැහැ මේ දකින කියන දේවල් මේ තමයි ඔබ වහන්සේ පැහැදිලි කරන්න කියලා. අපේ හාමුදුරනේ මේ දහම අනුව මේවා කරන මිනිස්සුන්ට මොකද වෙන්නේ? දහම ධර්මයට අනුව නම් දැන් මේ වගේ මේ ආගමික මේක මේ එක පැත්තකට ලැබුරු කරලා අපි කතා කරන්නේ නැහැ. දැන් පුරාවස්තු ජාතික උරුමයක් ගැන කතා කරනකොට රටේ ඕනම ආගමිකයෙකුට ඒක හරි වටිනවා. ඒ නිසා මනුෂ්‍යාත්මිකවත් උපදින්න පුළුවන් වෙයිද මේ වගේ දේවල් කැඩුවාම? බෑ, නිරේමයි උපදින්නේ. නිරි මිනිස්සු වෙලා තමයි උපදින්නේ. මේ ලෞකිකත්වය ගැන හිතලා ඊළඟට මේ වලේ මේ පුරාවස්තු වටිනාකම් තියනවා කියලා තමයි හාරන්නේ. මේ මිනිස්සුන්ට මේ මහ පොළොවත් අයිති නෑ හරිනම්. මේ වගේ පුරා මේ ජාතික වස්තුන්නේ විනාශ කරන්නේ. ඒ විනාශ කරන දේවල් මේ අදටත් ඒක සිද්ධ වෙනවා. ඒකට හේතුවක් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් මේකට මේ අධ්‍යාපනයක් අවශ්‍යයි. මේ ජාතික උරුමය කියන විෂය මාලාව යටතේ නැත්නම් විශ්වවිද්‍යාලයක් කළත් කමක් නැහැ. මේ කරලා තියෙන අපරාධ මේ ළමයිට පෙන්නලා දෙන්න ඕන. මෙතන තියෙන මේ වගේ වටිනාකම් මේ වටිනාකම් දැන් නැහැ, මේවා විනාශ කරලා. ඊළඟට මේ වැව් ගත්තාම මේ වැව් වල තියෙන දේවල් විනාශ වෙලා තියෙන හැටි ඊළඟට දැන් මේ අර මානකන්ද කියපුවා මානකන්ද නෑ. දැන් ටික මේ රක්ෂිතේ කපාගෙන යනවා. මිනිස්සුන්ට ඒ හැඟීම ඒ අධ්‍යාපනය දීලා නෑ. මේ මානකන්ද කියලා අතිශයින් මේ පැරණි මේ ජන ජීවිතයක් නැත්තම් මේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ මේ ආදිතම ජනපදයක්. මේ අපි දැකලා තියෙනවා මේ ගල් කණු තියෙනවා. සමහර ගල් කණු අපි මැන්නා අඩි 18ක් විතර දිග. ඒවා නිරුපද්‍රිතව තිබුණා. දැන් බලනකොට එහෙම නැහැ. ඒ වලේ පේර කොටු හදලා ඊළඟට වැව කියන එකත් පැරණිනේ. ඒ වැව කියන එක පැරණි. වැව් තාවල්ල ගැන සැලකිලිමත් නැහැ. එතන මේකේ නෛතික පැත්ත කොහොමද කියලා මම දන්නේ නැහැ. අපි කාටවත් දොස් කියන්නේ නැහැ. ඉතින් මේවා කොටාගෙන අර මේ වන කැල දෙපැත්තටම මානෑ වැවටයි මානාකන්දටයි ආරක්ෂාව තියෙන මේ කැලේ තමයි කපාගෙන යන්නේ. ඉතින් ඒක කවුරු වළක්වනවාද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට වැළැක්විය යුතු දෙයක් හැටියට තමයි මම දකින්නේ. මොකද මේ උරුමකම් අපි ආරක්ෂා කරගන්න ඕන. ඉතින් මේක මහා පළල් විෂයක්, පුළුල් විෂයක්. මේක මේ වෙනකොටත් සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා මේවා රකින්න ඕන. අපි රකින්න ඕන. අපෙන් රැකෙන්න ඕනේ. ගම්මුන්ගෙන් රැකෙන්න ඕනේ. ගමේ නිලධාරීන්ගෙන් රැකෙන්න ඕනේ. ප්‍රදේශයේ යම්කිසි දිසාපති කොට්ටාසයක් තියෙනවා නම් ඒ දිසාපති කොට්ටාසෙන් තමයි මේවා ආරක්ෂා කරන්නේ. ඒවා පිළිබඳව ලේඛනයක් තියෙන්න ඕනේ. මේ අපේ පළාතේ තියනා කියලා. ඒවා ආඩම්බරයෙන් සංගරාවල පෙන්නලා දෙන්න ඕනේ. ළමයිට උගන්වන්න ඕනේ. මේවා අපි රකින්න ඕනේ කියලා. එහෙම රැක්මක් නැහැ. ඇත්තෙම අපේ ලංකාවේ ඕනෑම තැනකට ඕනෑ දිසාවකට ගියපුවාම වටිනාකමක් අපිට හම්බ වෙනවා. ඒ වටිනාකම කොයිතරම් පැරණිද කියලා අපි දන්නේ නැහැ. නමුත් පුරාවස්තුවක් අපිට හම්බ වෙනයි. පුරාවස්තුවක් නම් ඒක ජාතික උරුමයක් වෙන්න ඕනේ.
ඉතින් මේවා යම්කිසි ජන කොට්ටාසයක් ආදි ශිෂ්ටාචාරය තුළ ආදිතම ශිෂ්ටාචාරය දක්වා යන සමහර දේවල් තියෙනවා. ඉතින් ඔය ගල් ගුහා වලට අපි ගියපුවාම අපිට පේනවා ඉතින් මේවා කාල නිර්ණයක් කරන්න අපිට පුළුවන්කමක් නැහැ. නමුත් අපි ඇහෙන් දකින දේ තුළ අපිට පේනවා මහ විශාල පැරණි මේ ඉදිකිරීම් තියෙනවායි කියලා. ඉතින් මේ ශිෂ්ටාචාරය තුළ හිටපු මිනිහා මේ ලාංකික මේ ධර්ණීතලයේ තුළ ඒ හිටපු මිනිහා පිළිබඳවත් අපිට අවබෝධයක් වැටහීමක් නැහැ. ඒ හින්දා මේවා රැක ගන්න නම් අලුත් වැඩපිළිවෙලක් අලුත් විෂයක් අපි මේ හඳුන්වලා දෙන්න ඕන මේ බාල પરම්පරාවට. ඒ බාල પરම්පරාව විසින් ඉදිරියේදී මේවා ආරක්ෂා වුණොත් නැති වුණොත් නැත්තටම නැති වෙනවා. ආරක්ෂා වුණොත් තවත් પરම්පරාවකට මේවා දැක බලා ගන්න පුළුවන් වේවි. අපේ ස්වාමීන් වහන්සේ ඊටාම වැදගත් කාරණාවක් පැහැදිලි කරේ පළමු වටේදීම. දැන් මේ විදිහට විනාශ වෙමින් යනකොට අපේ උරුමයන් දැන් මේ පුරා වස්තු සහ සිද්ධාස්ථාන බින්දින මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ. දැන් මහාචාර්යතුමා කියන්නේත් මේවා රැකගන්න දිවා රෑ නැතුව වෙහෙසෙන අතලොස්සක් වූ කණ්ඩායම අතර ඉන්න කෙනෙක්. මහාචාර්යතුමනි මේ වෙනුවෙන් තියෙන නීති රීති හැම අලුත් වෙනවද? ජාතික උරුමය කියන සංකල්පය දිහා බලන විදිහ දැන් පළල් කළ යුතුව තිබෙනවා. දැන් අපිට කිව්ව ගමන් හිතෙන්නේ මේ උරුමය කියලා කියන්නේ ජාතික උරුමය කියලා කියන්නේ මේ විපරණ වෙහෙර විහාර ගල් කණු ටික ඒක තමයි ආරක්ෂා කරගන්න ඕන අපි. ඒක තමයි ජාතික උරුමය කියලා කියන එක තමයි සාමාන්‍ය හැඟීම. ඉතින් ඒක සාමාන්‍ය ජනතාව අතර විතරක් නෙමෙයි. සාමාන්‍ය විශ්වවිද්‍යාලවල ඉන්න ඒවා ගැන ඉගෙන ගන්න අයගෙන් උනත් නිකන් ගිහිල්ලා සාමාන්‍යයෙන් ඇහුවොත් එයයි කියන්නේ ඔයා ජාතික උරුමය කියන්නේ අපේ අනුරාධපුරේ පොළොන්නරුවේ ජාතික උරුමේ තියෙන්නෙත් එහෙනේ. පොළොන්නරුවේ අනුරාධපුරේ තිස්ස මහරාමේ තමයි ජාතික උරුමේ තියෙන්නේ. දැන් මේක බොහොම පටු විග්‍රහයක්. ජාතික උරුමය කියන වචනයට අපිට නිර්වචනයක් අවශ්‍යයි. සමාජයක් හැටියට අපේ සමාජයට අයිති ජාතික උරුමය කියන එකට ප්‍රබල නිර්වචනයක් අවශ්‍යයි. එතකොට අපි නිර්වචනයට ගියොත් නිර්වචනය කරන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මේ ශ්‍රී ලංකාව කියන භූමියේ වසර දහස් ගණනක් තිස්සේ මිනිස්සු ජීවත් වුණානේ. ඒ ජීවත් වෙනකොට මිනිස්සු ඔය උදේට නැගිටලා කාලා බීලා හවසට නිදාගත්තේ නැහැ. ඒ මිනිස්සු මේ අපේ රටේ තියෙන පරිසර විවිධත්වය දැන් අපිට පුළුවන් පැය 2කින් 3කින් නෝරේලියේ ඉඳලා දඹුල්ලට එන්න. අපි කියමු පැය 4ක් ගත්තා කියලා. පැය 4කින් අපිට හොඳ වාහනයක් තියෙනවා නම් නෝරේලියේ ඉඳලා අපිට අනුරාධපුරයට එන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ බොහොම සීත දේශගුණයක ඉඳලා බොහොම උණුසුම් දේශගුණයකට අපිට එන්න පුළුවන්. ඒතර මේ කියන්නේ අපි කොයිතරම් අපේ රටේ මේ දේශගුණික විවිධතාව තියනවාද? දේශගුණික විවිධතාවක් තියනවා කියලා කියන්නේ මිනිස්සු ඒ දේශගුණික විවිධතාවට හැඩගැහෙන හැටිගෙත් විවිධත්වයක් තියෙනවා. එතකොට දේශගුණික විවිධත්වයක් තියෙනවා කියලා කියන්නේ ඒ පළාත්වල ඉන්න සත්තු හැදෙන ගස් කොළන් පවා වෙනස්. පස වෙනස්. පාෂාණ වෙනස්. ඒතර බලන්න දැන් අද ජෛව විවිධත්වය ගැන කතා කරනවා. නමුත් අපි සංස්කෘතික උරුමයත් එක්ක ජෛව විවිධත්වය සමාන්තරගත කරලා කතා කරන්නේ නැහනේ. දැන් මේ උරුමකම කියලා කියන්නේ අපේ දූපත ඇතුලේ තියෙන මේ පරිසර සමීප පරිසර විවිධත්වයට හැඩ ගැසෙමින් තර්කානුකූලව ජීවත් වීමේදී අපේ හැසිරීම සංවිධානය කරගත්ත ආකාරය තමයි මේ උරුමය. ඒක තමයි අපි වෙන වචනෙන් සංස්කෘතිය කියලා කියන්නේ. නේ? එතකොට අපි මේ පරිසරය තුල ජීවත් වෙන්න සුදුසුම තර්කානුකූල හැසිරීම නිර්මාණය කළා. ඒ කියන්නේ ඒකට මහ පළල් විෂයක් අයිති. ඒ කියන්නේ අපි ලෙඩ වුණා කියලා දැනගන්න විදිහ අපි නිෂ්පාදනය කරපු එකක්.
එතකොට ඒක අඳුරගත්තට පස්සේ ඒක නිවාරණය කරන්න අනුගමනය කරන්නේ මොකක්ද? අපි මිනිසා කියලා කියන්නේ ස්වභාව ධර්මයට අයිති සතෙක්. ඒතර ස්වභාව ධර්මයේ තුල තියෙනවා හේතුවයි ප්‍රතිඵලයි. ඒතර ලෙඩ වෙනවා කියන්නේ ප්‍රතිඵලයක්. ඒකට කොහේ හරි හේතුවක් තියෙනවා. ඒතර ස්වභාව ධර්මයේ නිතරම හේතුවයි ඵලයයි අතර සම්බන්ධතාව හදලා තියෙනවා. ඒතර අපි අපේ බෞද්ධ දර්ශනයේ හේතුඵලවාදයක්නේ. උන්වහන්සේත් කිව්වේ මේ සංසාරයේ දුකට හේතුවක් තියෙනවා. ඒතර ඒක නැති කරාම ඵලය නැති වෙනවා. ඒතර මේ සංස්කෘතිය කියන එක උරුමය කියන එක අපි මාතෘකාව උරුමයනේ. උරුමය කියලා කියන්නේ යම්කිසි පරිසරයක ජීවත් වෙනකොට මිනිස්සු තර්කානුකූලව ඒ කියන්නේ පවතින්න ඕනනේ. ලෙඩ වෙන්නේ නැතුව එකිනෙකාට කරදරයක් වෙන්නේ නැතුව අනවශ්‍ය තරංගයක් ඇති කරගන්න නැතුව ජීවත් වෙන්න ඕන කරන ආකෘතියක් තියෙනවා. මේ ආකෘතියට මේක තාම සංකීර්ණයි. මේ ආකෘතියට සම්බන්ධ සියලුම දේවල් අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ අරගෙන ආවා. අඛණ්ඩව. ඒතර අපේ මූලික ජනාවාස තිබුණේ වේලි කලාපේ. ඒ කියන්නේ වර්ෂාපතනේ අඩුයි. ඒතර අපි ජීවත් වෙන්න ඕන, ගොවිතැන් කරන්න ඕන. අන්න අපි වැව කියන එක හැදුවා. අහසින් වැටෙන වතුර එකතු කරගෙන ඒ ටික කළමනාකරණය කරගෙන හැදුවා. කුඩා වැව් ඉස්සෙල්ලා පටන් ගත්තා. ඊට පස්සේ ජනගහනය වැඩි වෙනකොට මොකද ගොවිතැන්පත් හොඳ වෙනකොට ජනගහනය වැඩි වෙනවා. ඒතර වැව් මධ්‍යම ප්‍රමාණයට ආවා. අපි දන්නවා වසබ රජතුමා ඒ වගේ වැව් 16ක් කළා කියලා වංශ කතාවේ කියනවා. ඊට පස්සේ නගර බිහි වුණා. මොකද අගහිගකම් අඩු වෙලා ගොවිතැන්පත් සරු වෙලා ඉතුරු කරන්නත් පුළුවන් වුණා. ඒ ඉතුරු කරපු පෝසත් මිනිස්සු නගරවලට ආවා. නගර නඩත්තු කරන්න විශාල නුවර වැව, තිසා වැව වගේ විශාල වැව හැදුවා. දැන් මේවා අපි කොහෙවත් මේ බාහිර පන්ති වලට ගිහිල්ලා ඉගෙනගෙන කරපු වැඩ නෙමෙයිනේ. මේවා වැරදීම් සහ අත්දැකීම්. වැරදීම් ජයග්‍රහණ. ඒවා ඔක්කොම අපේ අත්දැකීම්. ඒවෙන් අපි ලබාගෙන ආවා. මේවා අපේ. ඒවට ගැලපෙන වචනත් අපි හැදුවා. වැවේ බිසෝ කොටුව. බිසෝ කොටුව කියන වචනේ කොහේ අපිට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකෙන් හොයාගන්න බෑ. බිසෝ කොටුව කියන්නේ. බිසෝ කොටුව කියන වචනේ අඩුම ගානේ අපිට පුළුවන් ද සංස්කෘත ඩික්ෂනරි එකෙන් හොයාගන්න. ශබ්දකෝෂයේ බෑ. කට්ටකාඩුව කියන වචනේ. එල්ලංගාව ප්‍රපතනය කියන වචනේ බෑ. නේ? අපි මේවා ඔක්කොම අපි ගස් ගොම්මන අපේ වචනයක්. ඒතර මෙව්වා අපි හැදුවා. වචන හැදුවා. ව්‍යුහයන් හැදුවා. අදහස් හැදුවා. මේ සියල්ලම වැව ගැන විතරක් නෙමෙයි. ලෙඩට බෙහෙත්, පරිසරය ආරක්ෂා කරගන්න හැටි, සතා සීපාව, කුරුල්ලා, ගස් ටික මේවා ඔක්කොම අපි මේ පරිසරයේ ජීවත් වෙමින් අනාදිමත් කාලයක් තිස්සේ අපේ මුතුන් මිත්තන් නිෂ්පාදනය කරු දැනුමක්. ඒ දැනුම හරහා ගන්න අපට අනන්‍යතාව කියලා එකක් ආවා. අපේ කමක්, අපේ අනන්‍යතාවක්. දැන් මේ රටේ ජනතාව, අපේ තරුණ පිරිස එහෙම ඒක ගැන තරම් උනන්දුවක් නැහැ. මොකද ඒ දරුවන්ට ඒවා කියලා දීලා නැහැ. ළමයින්ගේ වරද නෙමෙයි. නමුත් පිට රටකට ගිහිල්ලා ওই පිට රට යන ඔක්කොම දෙවෙනි පුර වැසියෝ. ඒ රටවල් වල. මේ රටේ විතරයි අපිට ඕනම තැනක ගිහිල්ලා පාරායිනේ බෝක්කුවක වාඩි වෙලා ගහක කොලයක් කඩාගෙන කාලා, ගහක ගෙඩියක් කඩාගෙන කාලා කුරුල්ලෙක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. වෙන රටවල් වල ගිහිල්ලා ඒව කරන්න බෑ. කරොත් එහෙම ඉතින් අපිට පොලිසි ගානේ රස්තිය ආදු වෙන්නේ. එතකොට එහෙමනම් මේ රටේ සමාජයේ අනන්‍යතාව ඒක තමයි ලකුණ. දැන් සංවර්ධනය කරන්න කියලා කියනවානේ. සංවර්ධනය කරන්න නම් රටට ආදරේ වෙන්න එපා. රටට ආදරේ නැති මිනිස්සු සංවර්ධනයට දැම්මම සංවර්ධනයට වෙන් කරපු මුදලෙන් 30ක් විතර කාබාසිනිය කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ සුඛ විහරණයට පාවිච්චි කරන්නේ. රටට ආදරේ මිනිස්සු ඉන්නවා නම් ඒගොල්ලෝ බලන්නේ හැම සතයක්ම ඉතුරු කරගෙන මේ මාතෘභූමිය නගා හිටවන අපි අහවල් අයට වැඩි දියුණු වෙන්න ඕන. අපේ රට මෙතනට ගේන්න ඕන කියලා ආඩම්බර වෙන අය.
ආඩම්බර වෙන පුද්ගලයෝ. දැන් අද අපිට අහන්න හම්බ වෙනවා සමහර අය ළමයිත් කියනවා මේක රටක්ද? ඉතින් අපි අහවල් රටට ගිහිල්ලා මේ මොනවාද PR ගන්නවා. ඒක හිතාගෙන ඉන්නේ මේ මහ ලොකු ආඩම්බර වැඩක් කියලා. ඉතින් අපි සමාජයට පුරුදු කරන්න ඕන ඒ වගේ වචන කියන අය ලැජ්ජ වෙන්න. මම මේ මට කණ්ඩ බොණ්ඩ දීපු මේ රට උස්මහත් වෙන්න ඕන කරන ආහාර නිෂ්පාදනය කරේ මේ පොළවේ. එව්වා කාලා ලොකු මහත් වෙලා ඒ මාතෘ භූමියට දිහා බලන්නේවත් නැතුව අනේ මට හොඳ අරහවල් රට තමයි කියලා යන අය ඒ අයත් එක විදිහකින් මේ රටට ද්‍රෝහී අය. දැන් මේකේ සමහර එක පැත්තක් තියෙනවා ගෑන් සමහර ගෑන මෙහෙ ඉඳලා මොකද කරන්නේ අපිට බෑ මේක මේ කරන්න බෑ මේ අපිට තැනක් නෑ අපිට ඉඩ දෙන්නේ නෑ බස් එකක් එනකම් බලාගෙන ඉන්න ඕන පැය ගාණක්. හරි. ඒතර මේ වැරද්ද හදන්න ඕන කවුද? ආයේ රොබර්ට් බ්‍රවුන් රිග්ලට එන්න කියනවාද ඒ වැරද්ද හදන්න? නෑ. ඒක සැදී යුත්තේ අපි. වාසනාවට CWW කණංගර මහත්මයා නිදහස් අධ්‍යාපන පනත ගෙනල්ලා අධ්‍යාපනය නිදහස් කළා. ඒ නිසා තමයි NASA වලටත් විද්‍යාඥයන්ට යන්න පුළුවන් වුණේ. නොමිලේ මෙහෙන් ඉගෙනගෙන නොමිලේ ඔව් සේවය සපයනවා. ඉතින් ඒ නිසා ප්‍රඥාව බුද්ධිමත්තු මේ රටේ ඉන්නවා. ඒ නිසා අපි වාහනයක් හැදුවට වැඩක් නැහැනේ. හොඳ. ඒකට ඉන්ධන දාන්න එපා. ඒකට හොඳ බැටරියක් දාන්න එපා. ඒ වගේ අපි අධ්‍යාපනයක් දීලා නිදහස් අධ්‍යාපනය කියලා දුන්නට වැඩක් නැහැ. අපි ඒ අයට දෙන්න ඕන මේ ජාතිකත්වය පිළිබඳව මේ රට ගැන හැඟීම. ඒ හැඟීම දෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒක මේ දේශනයක් කරලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක අධ්‍යාපන ධාරාව ඇතුලේ ඒ අවශ්‍යතාව අඳුරගෙන මම කතා කරන වැඩි ගෑන් මේ වටේ අපි ඊළඟ වටේ කතා කරමු ඊට වැඩි දිගට. අනිවාර්යෙන් අපේ උරුමය ගැන කතා කරද්දී දැන් අපේ කාර්යපෙරු මහත්මයාගේ දෙසට යමුනකොට ඇත්තටම බොහෝ දෙනෙක් මේ සියත රාවණ වැඩසටහනත් අපේ උරුමයේම කොටසක් විදිහටයි සලකන්නේ. ඒ නිසා අපි උරුමය පිළිබඳ තවදුරටත් කතා කරමු. මේ උරුමය අපිට ආරක්ෂා කරලා දෙන්න සියත රාවණ කියන උරුමය නිර්මාණය කරේ ඔබ නිසා ඔබට බොහෝ දේවල් තියෙනවා කියන්න. අද දවසේ මේ අපේ උරුමයන් ගැන කතා කරන මාතෘකාව බොහෝම සුදුසුකම් තියෙන අපේ නායක හාමුදුරුවොත් විශේෂයෙන්ම අපේ මහාචාර්ය රාජ්‍යෝදය මහත්මයාත් එක්ක මේ වැඩසටහනට සහභාගී වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. මොකද මේ පිළිබඳව වැඩිම සුදුසුකම් තිබෙන දෙපළක් සම්පත්දායකයන් හැටියට මේ වැඩසටහන සහභාගී වෙලා ඉන්න වෙලාව නිසා මම හිතන්නේ ලංකාවේ ඉන්න සියලුම පුරවැසියන් අපේ මහාචාර්යතුමා දැන් මොහොත කලින් කිව්වා වගේ ඒක කිසිම ජාතියක හෝ වෙන ආගමක හෝ ભેදකින් තොරව ලාංකික පුරවැසියෝ සියලු දෙනාටම මේ ජාතික උරුමයන් පිළිබඳව මන අවබෝධයක් තිබිය යුතුයි. ඒක තමයි මම හිතන්නේ ප්‍රධානම දේ. ඒක නිසා තමයි වෙන්නේ නායක හාමුදුරුවෝ සඳහන් කරේ මේක පාසල් විෂයක් වුණාට වරදක් නැහැ කියලා. උන්වහන්සේ මේ සාකච්ඡා කලිනුත් මාත් එක්ක මතක් කරුවා මේ පිළිබඳ විශ්වවිද්‍යාලයක සම්පූර්ණ කොටසක් මේ අපේ ජාතික උරුමයන් සහ විශේෂයෙන්ම මේ පුරාවිද්‍යාව ගැන හදාරීම සඳහා වැඩියෙන් අපේ ශිෂ්‍යයන් මේ වැඩසටහන බලන හුඟක් ළමා පරපුර මම හිතන්නේ ඒකට හේතුවක් වෙලා තියෙන මේගොල්ලන්ට දැඩි පිපාසයක් තියෙනවා ඇත්තටම අපි ගැන දැනගන්න අපේ රට ගැන දැනගන්න. ඉතින් මේ ජාතික උරුමයන් ගැන විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් පාසල් අධ්‍යාපනය කරන ළමයි ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉගෙන ගන්නවා. ඒක වරදක් නෙමෙයි. ජාත්‍යන්තර පාසල් වලටත් යනවා ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්නවා. එතකොට ඒගොල්ලන්ට බ්‍රිතාන්‍ය පාලන සමයේදී තිබුණු මේ අපේ රටේ ජාතික උරුමයන් ගැන ලියපු දේවල් වලින් පසු කාලේ ලියවිච්ච පොත්පත් බොහොම අල්පයි. ඒතර ඒගොල්ලන්ට කිසිම විදිහක් නැහැ මේ ජාතික උරුමයන් ගැන පරිශීලනය කරගන්න අමාරුයි. මේ රට පොඩි වුණත් මේ පොඩි රටේ ප්‍රමාණය භූමි ප්‍රමාණයෙන් පොඩි වුණාට ජෛව විවිධත්වය ගැන දැන් කතා කරුවා. ජෛව විවිධත්වය පමණක් නෙවෙයි උරුමයන් පිළිබඳ තියෙන විවිධත්වය. මේ දේශ ආක්‍රමණ වලින් පසුව වුණත් රැකිලා ඇවිල්ලා දැන් පෘතුගීසි ශ්‍රී ලංකාවේ අවුරුදු 500ක් නේ. කොළඹටම අවුරුදු 500 මේ කොළඹ නගරෙට. ඒකට එතන 500කට කලින් ඉඳලා අපහොත් ඒකත් ලොකු කාලයක්. ඒකට ඒක තුලින් මේ විදේශිකයන් යම් කිසි දෙයක් ඉදිරි කරලා ගියාද? ඊට පස්සේ ඊට පෙර අපි අවුරුදු 5000ක ඉතිහාසයක් ගැන මේ කතා කරන්නේ දැන්. වසර 5000ක් පුරාවට
මහ පොළොව මත වැළලී ගිය ලේ උරුමයක් ගැන අපි කතා කරනවා. මේ උරුමය කියලා කියන්නේ ජාතික මේ අපි මේ කතා කරන උරුමයම තමයි. ඉතින් එතකොට මට අත් වශයෙන්ම මේ වැඩසටහනට මීට කලින් සහභාගී වෙච්ච අපේ මහිතවත් නීල් ක්‍රියල්ල මහත්මයා මම හම්බුන මුල දවසේම දැන් අවුරුදු 3කට විතර කලින් වැඩසටහන ආරාධනා කරන්න ගිය වෙලාවේ මට මේ හම්බුන වෙලාවේ දුන්න පොතකුත් මම මේ වැඩසටහනට අරගෙන ආවා. ශ්‍රී ලංකා හෙරිටේජස් කියලා. ඉතින් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පොතක් නිසා මට හිතුණා මේක හුඟක්ම යෝග්‍යයි මේ කාලේ කියලා. මොකද දැන් උදාහරණයක් හැටියට මම කියපුවා ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ළමයින්ට පුළුවන් අනිවාර්යයෙන්ම මේක පරීක්ෂණය කරලා මොනවද මේ ජාතික උරුමයන් මේ ලංකාවේ අපේ උරුමයන් කියලා කියන්නේ මොනවද කියලා බලන්න. ජාතික උරුමයන් පිළිබඳ පදනමේ එතුමා සභාපතිවරයා. ඒක තමයි. එතකොට ඒකේ තියෙන ඒකේ සූර්ය ගුණසේකර මහත්මයාත් ලියලා තියෙනවා පෙරවදනක් කීප පොලක්ම පෙරවදන ලියලා තියෙනවා. ඉතින් දැන් මේ ඒක විශේෂයෙන්ම වටින්නේ ඡායාරූප 100 ගණනක් ඒකේ තියෙනවා. ඉතින් මම ඒක බලාගෙන ගියාම මට තේරිච්ච දේ තුන අපි මේ රාවණාවට සටහනේ ඉන්නේ. එතකොට මේ රාවණා කිලෝමීටර් 30000ක් ඇවිද්ද කියන ඔයට අවශ්‍ය කරන තොරතුරු සහ ඡායාරූප ගන්න. මේ ලංකාව ඇතුලේ. ඉතින් ඒක තමයි. ඒ කියන්නේ එතුමා යම්කිසි ජාතික මෙහෙවරක් ඉෂ්ට කරලා තියෙනවනේ. ඒකෙන් අදහස් කරන්නේ මේක එක දෙයක් පමණයි. නමුත් මේ වගේ ග්‍රන්ථ එතකොට අද දියුණු වෙලා තියෙන මේ කම්පියුටර් සහ මේ සෙලියුලර් තාක්ෂණය තුළ අපිට පුළුවන් වෙනුන එක ඇප් එකක් ඩෙවලොප් කරලා තියෙන්න පුළුවන් වෙනුන මේ වෙනකොට our heritages කියලා අපි කියමු ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා කියලා අපේ උරුමය කියලා ගහපු ගමම බලා ගන්න පුළුවන්. ඒතර අනුරාධපුරේ නම් ඒ මොනවද කියන්නේ ඒ තරමටම දේවල් තියෙනවා, ස්ථාන තියෙනවා. ඒ වගේම මේ ලෝකෙ කිසිම රටක දකින්න නැති තරම් ප්‍රභේද විශාල ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. ඉතින් මෙතුමා හොඳින් කිව්වා මම කලින් අනුරාධපුරයට යන්න ඕනේ නැත්තම් පොළොන්නරුවට යන්න ඕනේ අපේ ජාතික උරුමයන් ගැන බලන්න කියලා හිතනවනේ අපි. අන්න එතන තමයි වැරදුනේ. මේ හැම අපේ අධ්‍යාපන චාරිකාවේ යන්නේ පාසල් වල ඒ තැන් වලට විතරයි. අන්න හරි. ඒක සම්පූර්ණ වැරදි. මොකද හැම තැනකම දැන් අපි බලනවා දැන් මානය විඳලා මේ මුන්වහන්සේ වැඩම කරන නිසා මානය කන්ද විමර්ශනය කරන ඔබතුමාලාත් ගියා. ඉතින් දැන් මමත් සහභාගී වුණා. දැන් රිටිගල කන්ද අපි විමර්ශනය කරන්න මේ මුදුන අනාගතයේම යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට මම මේ ගිය පොයටත් ඊට ඉස්සෙල්ලා පොයටත් දෙකේම ශ්‍රීපාද කරුණා කෙරුවා. ගිය පොයට ඉස්සෙල්ලා පොයේ අත් වශයෙන්ම දුඳුවක් පොයේ තමයි ශ්‍රීපාද වන්දනාව පටන් ගන්නෙ. මම හැම වසරකම දුඳුවක් පොයට ඒක සහභාගී වෙනවා ශ්‍රීපාද වන්දනාව පටන් ගැනීම සඳහා. නමුත් ගිය පොයට මට යන්න සිද්ධ වුණා. මොකද මගේ මව අවුරුදු 50කට පස්සේ මට පුළුවන් වුණා ශ්‍රීපාද ස්ථානයේ ශ්‍රීපතුල වන්දන එක්කගෙන යන්න. ඒත් එක්කම කෝඩුකාරයෝ 9 දෙනෙක් ගියා. ඉතින් ඒක මම සඳහන් කරන්නේ මේ උරුමයක් හැටියට ඒකේ කිරි කෝඩු කියලා කියන්නේ පොඩි ළමයිනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. පොඩි ළමයි නේද ගියා. දඬු කෝඩු අවුරුදු 65 පැනපු. දඬු කෝඩු කිහිප දෙනෙකුත් මම සහභාගී කරගත්තා. ඉතින් ඔවුන් මේ ඉතාමත් රජයේ කීර්තිමත් නිලධාරීන් හැටියට විශ්‍රාම ගිහිල්ලා ඒත් අපිට සිරිපාද යන්න බැරි වුණානේ. කිව්වහම මම කොන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් එක්ක යමු. මම මේ ගිය මාසෙත් ගියා මේ මාසෙත් යමු කියලා. මම 27 වෙනි වතාවට සිරිපාද කරුණා කෙරුවා මේ ගිය පොයට. ඉතින් මම එකෙන් අදහස් කරුවා ඒ යනකොට දැනෙන දේ, ඒ පරිසර පද්ධතිය, ඒ ශ්‍රීපාද ස්ථානයේ ඉතිහාසය, එතකොට ඒ ශ්‍රීපාද ස්ථානයේ හා බැඳුණු භූගෝලීය ලක්ෂණ අපි කතා කරන්නා වූ මේ සුවිශේෂී වූ ගුරුත්වාකර්ෂණීය අවභාවය ඊට පස්සේ දිස්ත්‍රික් වැඩි ඒක මුදුනට ගිහලා බලපුවාම පේන මනස්කාන්ත දර්ශනත් එක්ක පුදුමාකාර හැඟීමක් තමයි ඇති වෙන්නේ. ඒක ගිහිල්ලා බලන්න ඕනේ. මම මේ ආරාධනාකුත් කරන්න කැමති මේ ශ්‍රීපාද සමය ආරම්භ වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂක මේ ක්‍රම භාවිතා කරමින් ශ්‍රීපාද වන්දනාවට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ 12 මස්ථාන තියෙනවා. ශ්‍රීපාද ස්ථානයකට අයිතිනේ. ඒ අතරනම් මානයව තියෙනවා. දැන් ඒතර රිටිගල තියෙනවා. දැන් එතකොට මේ මිනිස්සු දැනට භාවිතා නොකරන සහ නොයන තැන්. දැන් මොහොතකට කලින් අපේ නායක හඳුරු කිව්වා මම ගියා මේ විල්පත්තු ඇතුලේ වැලි වෙහෙර හොයාගෙන කියලා. ඊට පස්සේ මට ගිය සතේ අවස්ථාවේදී ගිය වැඩසටහනේදී අපිට හම්බුන වෙලාවේදී මහාචාර්ය සොමුදේ මැතිතුමා කිව්වා කොහොම දෙයක් කළාද කියලා මොණරාගල දිස්ත්‍රික්කෙ ගිහිල්ලා ඒ යාල කැලේ ඇතුලේ ඒ කරපු වික්‍රමය. ඉතින් එතකොට මේ සියලු දේවල් පදනම් කරගත්තු මාතෘකාවක් නෙමෙයි අපි රාවණා කියලා පටන් ගත්තේ. ඒක තුලින් මේ ඉතිහාසයේ සොයා අපේ උරුමයන් සොයා යන ගමන තමයි මම හිතන්නේ විශේෂයෙන්ම දරුවන් හිතට ගන්න ඕන දේ. ඒක තමයි අත් වශයෙන්ම මේ අපි රාවණාගේ මිනිස්සු හැටියට මේ රාවණාගේ අවදිවීම. අවදි වෙනවා කියලා කියන්නේ චින්තන විප්ලවයක් ඒක.
මිනිස්සු හිතනවා නෑනේ අපිට කරන්න දෙයක් නෑ අපි යුද්ධ ගැන කතා කරනවා අපි මේ දවස්වල වෛරස් එකක් ගැන කොරෝනා කියලා ඒ ගැන කතා කරනවා අපි දේශපාලනය ගැන කතා කරනවා අපි විවිධ විෂයන් ගැන කතා ක්‍රීඩාව ගැන කතා කරනවා ක්‍රිකට් ගැන කතා කරනවා හැබැයි අපි අපේකම ගැන මෙතුමා කිව්වා වගේ අපේ උරුමයන් ගැන අපේ පැවැත්ම ගැන අපි පැවතිලා ආපු විදිහ ගැන ගත කරන වෙලාව ඇද්ද හොඳටම මදි මං හිතන්නේ ඒක තමයි මේ වැසරනේ අරමුණ උනේ ඒක නිසා තමයි විශේෂයෙන්ම මේ රට දාලා ගිහින් අර මෙතුමා කිව්වා වගේ දෙවෙනි පුරවැසියන් ජීවත් වෙන රටවල ජීවත් වෙන අය මේ වැඩසටහනට ඉතාම ලොකු උනන්දුවක් දක්වනවා. ඒ මොකද දන්නවද ඒකට හේතුව ඒගොල්ලෝ ආපහු එන්නත් දැන් බෑ. ඒගොල්ලෝ දරුවන් මේ මාර්ග ගිහිලත් නෑ. නමුත් ඒගොල්ලෝ පුදුම විදිහේ වින්දනයක් ලබනව නෑ. අපි මේ වගේ උතුම් රටක මේ උතුම් ජාතියක උතුම් දේශයක ඉඳලා අපි ආවේ. ඒක නිසා අපිට උතුම් වූ උරුමයක් තියෙනවා. ඒක ඕනේ ඒක ලොකු අස්වැසිල්ලක් විඳිනවා ඒ තුලින්. මං හිතනවා දැන් තමයි හොඳම කාලේ මේ අසනීප තත්ත්වය වුණාට පස්සේ මේ රටට ඇවිල්ලා ඒ වගේ කර්තව්‍යයකට මේ මහාචාර්යතුමා විශේෂයෙන්ම රජයේ කීර්තිමත් නිලධාරියෙක් ඒ කරන වැඩපිළිවෙලක් යම්කිසි තියෙනවා නම් ඒවට යම්කිසි තමුන්ට කරන්න පුළුවන් උදව්වක් කරන එක. ඒක තුලින් අපි යම්කිසි දෙයක් මතු කරගත්තොත් ඒකෙන් ලැබෙන්නේ තවත් උරුමයක් හැටියට මේ රටේ අනාගත පරපුරට. ඒක තමයි මම හිතන්නේ මේ වැඩසටහනේ සුවිශේෂී තත්ත්වය. අපේ උරුමය අපේ වටිනාකම් පිළිබඳව අපි තවදුරටත් කතා කරමු විරාමයෙන් පසුව. සර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා විශේෂයෙන්ම රාවණා වැඩසටහන මේ ආකාරයෙන් ලංකාවේ දීර්ඝතම මාධ්‍යයක් තුල පවත්වාගෙන යන වැඩසටහන බවට පත්වෙන්නේ තාම ගෞරවයෙන් ඒ ගෞරවය ලබා දෙන්න ඕනේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔබට සිත නරඹන ඔබට. ඒ වගේම Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරම මහත්මයා විතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. අද මෙතන මේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්න ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ප්‍රියන්ත කාර්යපෙරම මහත්මයා තමයි මේ මෙවැනි වැඩසටහනක් නිර්මාණය කරන්නේ. මට මතකයි මේ වැඩසටහන ආරම්භ කරන්නත් බොහෝ කලින් ඉඳලා කිව්වා අපි අපේ උරුමය පිළිබඳව කතා කරන්න ඕනේ. අපේ දරුවන්ට අපි යමක් ලබා දෙන්න ඕනේ. අපි හැමදාම ඇඟිල්ල දික් කරලා බැනලා වැඩක් නැහැ. මේ විෂය නිර්දේශ හදන්න කියලා වැඩක් නැහැ. අපේ කොටස අපි කරන්න ඕනේ කියලා. එවැනි වූ වැඩසටහන ඒ වෙනුවෙන් ඊටාම දක්ෂ නිෂ්පාදකවරයෙක් ඉන්නවා සජීව බාලසූරිය මහත්මයා. සියලුම අංශ මේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. මෙතන අපේ ප්‍රධාන පාලක මැදිරියේ ඉඳලා ඈත කෙළවරේ මේ සීතල රාත්‍රියේ කදු මුදුන්වල ඉන්න අපේ ඉංජිනේරු අංශයේ සියලු සහෘදයන් සහෝදරයන් අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ සාර්ථකත්වයේ හැම පුරුකක්ම ඊටාම ශක්තිමත් ඊටාම ලොකු දායකත්වයක් සියලු දෙනා ලබා දෙන. ඒ වගේම මේ වැඩසටහන ආරම්භයේ ඉඳලා මේ දක්වා අපිත් එක්ක අත්වැල් බැඳගත්ත සම්පත්දායකයින් ඒ අයත් මා හඳුන්වනවා ඇත්තටම අපේ ජාතික උරුමයන් විදිහට. අද මේ මොහොතේ අපේ ස්වාමින් වහන්සේ අපේ මහාචාර්යතුමා අපේ කාර්යපෙරමුණ මැතිතුමා මේ සියලු දෙනාත් අපේ උරුමයන් වලම කොටස්කරුවන්. උරුමය රැක ගන්නවා නම් එයත් විශේෂ උරුමයක් විදිහට අපිට සලකන්න පුළුවන්. අපේ හාමුදුරුවනේ මේ උරුමය පිළිබඳව බොහෝ දේවල් ආරක්ෂා කරමින් ඔබ වහන්සේ ඒ ඊටාම දුෂ්කර ප්‍රදේශයට වෙලා ඉන්නේ. ඔබ වහන්සේටත් පුළුවන් ඊටාම පහසුවෙන් මේ නාගරික පරිසරය වල ජීවත් වෙන්න. නමුත් උරුමය රකිමින් නේද බොහෝ කැපකිරීම් කරන්නේ අපේ හාමුදුරුවනේ. ඔව් දැන් අපි ඉන්න ප්‍රදේශය ගත්තාම මේ ගොඩාක් පෞරාණික ස්ථාන තියෙන වැව් වලින් පිරිච්චි ප්‍රදේශයක්. ඉතින් අපි කරන්නේ මිනිස්සු දැනුවත් කරලා ධර්ම දේශනාවක් පැවැත්වුවත් අපි ඒ ධර්ම දේශනාව තුළත් ඕ අන්තර්ගත කරලා මිනිස්සුන්ට හැදෙන්න ඔළුව පාදා ගන්න යම් කරුණු අපි කියනවා. ඉතින් අපි හරි අපේ ශිෂ්ටාචාරය ගත්තාම ඒක වෙනම කතා කරන්න ඕනේ. මේ පැරණි ශිෂ්ටාචාරය
ඉතාම පැහැදිලිව කතා කරන්න ඕනේ. ඊළඟට ශිෂ්ටාචාරය තුළ අපි විසින් නිර්මාණය කරපු දේවල් ගත්තාම වැව කියන සංස්කෘතිය, ඊළඟට ආරාම කියන සංස්කෘතිය, මේ ඉදිකිරින් ගත්තාම ඒවා අනිත් ලෝකේ අනිත් රටවලට වඩා හරි සුවිශේෂ බවක් තියෙනවා. ලොකු වෙනසක්. ඒ කියන්නේ අපි යම් දැනීමක් ඒ ශිෂ්ටාචාරයේ ආදිතම මිනිස්සු යම් දැනීමක් යම් රටවලින් අරගෙන අපේ ක්‍රමයට අපිට ආවේනික ලක්ෂණ අපේ ආවේනික ලක්ෂණ බොහෝමයක් ඒවට අන්තර්ගත කරලා තමයි මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ. මේක නැති වුණොත් නැති වුණාම තමයි. මැරුණොත් මැරුණමයි. ආය නැවත ඒක නිර්මාණය කරන්න බෑ. ඒ හින්දා අපි මේ කියන්නේ දැන් මට ඔකට හොඳ නිදර්ශන කතාවක් තියෙනවා. මම යුග දෙකක මිනිස්සෙක් හැටියට මගේ වයසේ හැටියට මම ගැමි ළමෙක් හැටියට හිටපු කාලේ අපි දැක්කා මේ කුඹුර කියන එක අපි දැක්කා. ඒ කුඹුරේ අපි නියරද්දි යනකොට මේ ඇත්තෙම අපිට වඩා ඉහළින් අපි අර පොඩිකමත් එක්ක වෙන්නේ අපිට වඩා ඉහළින් ගොයන් තිබුණා. ඊළඟට කරල් කියන ඒවා හොඳට බර වෙලා තිබුණා. ඒවට බෙහෙත් ගහන්නේ ගහිල්ලක්වත් මේ කෘමිනාශක ඉසීමක්වත් එහෙම තිබුණේ. අර මේ වැවෙන් එන වතුර ටික තමයි මේ නියරවල් හොඳට හදලා තියෙනවා. මේ හොඳට නියරවල් බැඳලා තියෙනවා. වතුර පිරෙන්න මේ කුඹුරට වතුර හරවනවා. ඒ ටික විතරයි ඒ ලියදිවල තියෙන දේ. ලියදිවල ඉන්න මහා ජීව කොට්ටාසයක් ගෙම්බෝ දහස් ගාණක් ඉන්නවා. ඊළඟට කණයෝ ඉන්නවා. ඊළඟට තිත්ති ඉන්නවා. ඔය වගේ විවිධ මේ වර්ග ඉන්නවා. කණයා කියලා කියන්නේ මේ පුදුමාකාර ක්‍රියාශීලී මාළුවෙක්. කට උඩ පයින්නත් පුළුවන්, ඊළඟට ගොඩ පීනන්නත් පුළුවන්. ඒ වගේ සත්තු හිටියා. ඊළඟට අපි කළේ මොකද්ද? අර ගොයන් මේ අපේ කුඹුරේ තියෙන මේ පළදාව වැඩි කරන්න මේ ගහට පුදුමාකාර විදියට වද දීලා තියෙනවා. අදත් වද දෙනවා. ඒ වද දීම තුළ මේ අපි කුඹුරේක තියෙන ඒ කාලේ අපි දැකපු ලක්ෂණේ පාරිසරික ලක්ෂණ අද අපි කුඹුරේ දකින්නේ නැහැ. එදා හාමුදුරනේ ඒ දියපාරෙන් වතුර ටිකක් බොන්න පුළුවන් බෑ. අද බිව්වොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම මේ ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵල අපි දැන් මුක්ති විඳිනවානේ. ඒ විදියට. දැන් ඒක අපි මරලා තියෙන්නේ. ඒ මැරිච්ච තැනට අපි ආපහු යන්න බෑ. එහෙනම් අද අපි මේ ඕකට කියන අතීත කාමයේ කියලා අපිට මේ මිනිස්සු දොස් කියනවා. එහෙම නෙවෙයි. අපි වෙනස් වෙන්න ඕන. මේ වෙනස් වෙන ලෝකේ මීට වඩා මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕනේ. ඒක බොහොම හොඳ දෙයක්. නමුත් මේ අනුගමනය කරලා තියෙන ක්‍රමවේදය තුළ මේ අපි දැක්කේ නැහැ ඔය කියන තරම් මහා විශාල පළදාවක්. මේ දැන් අපි හේනකට ගියපුවාම හේනේ තියෙන කැකිරි වැල, ඊළඟට වට්ටක්කා වැල, තියඹරා වැල, ඒවට බෙහෙත් අරවා මෙයා මොකක්වත් දැම්මේ නැහැ. දහස් ගණන් ගෙඩි පළදාව. ඒවා අපි මේ ප්‍රයෝජනෙට ගත්තා. වැඩි දෙයක් තියෙනවා නම් අපි ගේ මුල්ලේ තියාගෙන ඒවා මාස ගණන් පරිහරණය කළා. එහෙම තමයි තිබුණේ. දැන් ඒවා මැරිලා. ඒවා දැන් කුරක්කන් කියන එක මැරිලා. ඒ කුරක්කන් කියන එක අද හිටවනවා. ඒවට බෙහෙත් ගහනවා. කැකිරි වැල හිටවනවා, බෙහෙත් ගහනවා. ඊළඟට පිපිඤ්ඤා වැල හිටවනවා, බෙහෙත් ගහනවා. එහෙම තමයි වෙළඳ පොළට ඔය බලු මුට්ටු එන්නේ. ඉතින් දැන් අපි මේ එතකොට අපි හිතන්න ඕනේ දැන් ඒ හේන් කාලේ නැත්නම් ඒ පැරණි කාලේ තියෙන දේවලුයි අද කාලේ තියෙන ඒ මේ එළවලු වර්ග, පළතුරු වර්ග ඒ වගේ වර්ධනේ. දැන් අපේ වත්තේ අඹ තියෙනවා. මේ කාලේ අඹ නැහැ. දැන් වෙන කාලයක නම් අඹ හැදුනා. මොකද්ද මේ හේතුව කියලා අපි හොයන්න ඕනේ. හොයලා ඒකට මේ අද අර මැරිච්ච දේ අපිට ආය නැවත ගන්න බෑ. නැත්නම් අපි යන් පරණ ක්‍රමයටම කියලා එහෙම ගියාට අපිට එහෙම පළදාවක් ගන්න බෑ. අර පැරණි ගස් ලැබු ගහ දැන් නැහෙනි. දැන් තියෙන්නේ අලුත් ගස් ලැබු ගහක්. ඒ පැරණි ගස් ලැබු ගහ නම් කොතන වුණත් හරියනවා. ඉතින් ඒවට මේ විද්‍යාත්මක දැනීමක් අපිට ඕනේ. අවශ්‍යයි. එතකොට මේකත් මම යොමු කරන්න වෙන්නේ අධ්‍යාපනයේටනේ. මේ ළමයින්ටනේ මේක දෙන්න ඕනේ. මේ ඔළුවට දැන් මේ වැඩි හිටියත්තන්ට මේක දීලා වැඩක් නෑ. දැන් අපි ඒ තුලනේ අපි මේ දැන් ජීවත් වෙන්නේ. මේ ජීවිතයෙන් අපිට මේ ගැලවිලා එන්න පුළුවන් කමක් නෑ.
හැබැයි මේවා මම හිතන්නේ අවුරුදු 100 ගාණක් අපේ මිනිස්සු ආරක්ෂා කරපු දේවල් මේ පරිසර සාධක ඒ යවට පරිසරය දැන් අර කුඹුර ගැන ගත්තාම අපේ මහාචාර්යතුමා කියපු කතාව දැන් අර මොනවාද මේ කට්ටකාඩුව කියන එක කට්ටකාඩුව කියන එක දැන් අපේ ගමේ මිනිස්සු කියන්නේ ඒක මේ කුඹුරේ සීමාව කියලා. ඒ සීමාවේ තියෙනවා මේ කැලෑවක්. ඒ කැලෑවේ මේ මහා විශාල පළතුරු වර්ග හැදෙනවා. ඔය මේ පළු වර්ග, කෝම් වර්ග, මාදන් අරවා මේ ඔක්කොම හැදෙනවා. ඊළඟට මේ කෝටු කෑල්ලක් ඉන්නක් කපා ගන්නෙත් ඒ කැලෙන් තමයි. එතකොට ඒ අර කුරුල්ලෝ අර මේ ගොවිතැන්ට හානි කරන ඒගොල්ලන්ට තමයි මේ සීමාව වෙන් කරලා තියෙන්නේ. ඒ විදිහට මිනිසුන්ට එහෙම ඥානයක් තිබුණා ඉස්සර නැත්තේ නෑ. ඒගොල්ලෝ ගොවිතැන ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඔහේ නිකන් කුඹුරු වැපුරුවා කියලා එහෙම නෙවෙයි. නිකන් කිසි ඥාන ශක්තියක් තියෙනවා. ඒක අපේ මිනිස් ශිෂ්ටාචාරය දක්වම අවුරුදු දහස් ගානකට එහා ගියපුවමත් අපි දකින්නේ ඒ ටිකමයි. දැන් අපි හොයාගෙන ගියපුවම දැන් අපේ මිනිස්සු හුදකලා ජාතියක් නෙවෙයි ඇත්තම දියුණු ජාතියක්. ඉතින් අපේ රටේ හැම තැනම තියෙන මේ පුරාවස්තු දිහා බලපුවාම ආරාම සංකීර්ණ දිහා බලපුවාම මේවා තුළින් මහා දියුණු ශිෂ්ටාචාරයක් ඇති මිනිස්සු කොට්ටාසයක් තමයි අපේ හිතේ මැවෙන්නේ. ඇත්තෙම හොයලා බලපුවාම එහෙම දියුණු මිනිස්සු ටිකක් හිටියා. මේ මිනිස්සු හුදකලා මිනිස්සු නෙවෙයි. තවත් ඒ කුසි ඔය ශිෂ්ටාචාරات එක්ක සම්බන්ධ වෙලා ඒ කාලේ ඉඳන්ම ඒගොල්ල මේ කුෂිකර්මාන්තය කියන එක ඒ වගේම ওই ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ මේ හැම එකක්ම බොහොම ඉහළින් අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැන් දියුණුවයි කියලා කිව්වට එක එක පැතිකඩ වලින් ගත්තාම අපි මහා විශාල පරිහානියක් අගාධයකට අපි ගිහිල්ලා තියෙනවා. ඉදිරිය මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේගේ කාරණාවත් එක්ක දැන් ඉතිහාසයේ දිහාට හැරිලා බැලුවාම මේ ළඟදී මහාචාර්යතුමා කවුරු හරි කියලා තිබුණා මේ අපේ රට පාලනය කරා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඊට පස්සේ ආවේ වෙන්දේසි කියලා. මොකද මේ ඔය ඩැංගුරම් ආශ්‍රිතව වරාය ආශ්‍රිතව වැඩ කරපු බොහොම දක්ෂ කිමිදුම් කරුවෙක් තමයි ආර්යශීල වික්‍රමනායක මහත්මයා. එතුමා කියනවා මීට අවුරුදු 30-40කට කලින් ලංකාවේ පොල් තෙල් ටිකකුයි කරාබුන ටිකකුයි අරගෙන කෝච්චිය නැගලා ඉන්දියාවට ගියාම ඉන්දියාවෙන් සාරි ඔක්කොම අරන් ලංකාවට එන්න පුළුවන්. ඒ තරම් වටිනාකමක් තිබ්බා. හැබැයි ඔක්කොම ඉඩම් ටික වෙන්දේසි කරලා අද ෆාම් ඔයිල් එනවා අපේ රටට. එහෙමනම් මේවා වෙනුවෙන් මේ සංස්කෘතිය මේ උරුමය රැකගන්න නීති රීති අලුත් වීම පිළිබඳවත් මං හිතන්නේ ඒ වෙනුවෙන් කළ යුතු මෙහෙවර ඔබතුමාලාගේ වගකීම මං හිතන්නේ මේ දවස්වල කරමින් ඉන්නව නේද? ඒ ගැනත් පොඩ්ඩක් අපි සිහිපත් කරොත් වටිනවා. නෑ අත වශයෙන්ම රජය මේ අවස්ථාවේදී ජාතික උරුමයන් අමාත්‍යාංශය ඒ ගැන යම් කිසි සාධනීය පියවරක් කරන් තියෙන බව අපට ආරංචියි. අපි දැක්ක පුවත්පත්වල පළ කරලා තියෙනවා ඒ විශේෂ දැන්වීමකුත් ඒ සම්බන්ධයෙන්. ඉතින් මම විශ්වාස කරන දේ තමයි අපි ඒ කොයිතරම් දුරට නීති රීති කියන ඒවා ක්‍රියාත්මක කරත් මේ උරුමය කියන එක සංස්කෘතියනේ. අපි මේ සංස්කෘතියනේ උරුම කරගත්තේ වෙන මොකවත් නෙවෙයිනේ. එතකොට ප්‍රවේණිය අපි උරුම කරගත්ත දේ. ඉතින් සංස්කෘතිය ප්‍රවේණිය කියන එක ආරක්ෂා කරන්න බෑනේ නීති පද්ධතියකින්. කියන්නේ සංස්කෘතිය කැඩුවොත් අපි උසාවි ගෙනියනවාද? එහෙම එකක් කරන්න බෑනේ. එතකොට සංස්කෘතිය දැන් මේ වැඩසටහනට සවන් දෙන සමහරට අපේ තරුණ පෙරිස් කල්පනා කරයි ඇත්තෙම මොකටද මේ ගුවන් කාලය වැය කරන්නේ මේ වගේ දේවල් කතා කරන්න මේ සංස්කෘතිය අරව මේවා රකින්න කියලා. මොකක්ද ඔකේ තියෙන වැඩේ? දැන් උතන තමයි අර්බුදේ තියෙන්නේ. දැන් මම සරල ප්‍රශ්නයක් අහනවා. එහෙම අහනවා නම් ඒකට උත්තර දෙන්නත් අපිට වගකීමක් තියෙනවානේ. දැන් මොකටද මෙහෙම මේ කතා කරන්නේ කියලා අපේ නායක හාමුදුරුවෝ බච්චර දුර බැහැර ඉඳගෙන අනුරාධපුරයට ටිකක් මෙහා ඉඳලා වැඩම කරලා දැන් මේ රාත්‍රියම ආපහු වැඩම කරනවා. දැන් මේ වගේ මහන්සියක් ගන්නෙ ඇයි? මේ වටිනා ගුවන් කාලය මේකට වැය කරන්නේ ඇයි? මේකට තේරුමක් තියෙනවා. හොඳට විකුණන්න පුළුවන් එයාටයි මේක නේද කාර්යපරම කාලයක් මේක ඊටාම වටිනා ගුවන් කාලයක් නේ. ඉතින් මේ වැඩි ඕනේ මේ වෙලාවේ මේ හින්දි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන විශාල දැන්වීම් ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. ඉතින් එහෙම නොකර මෙහෙම කරන්නේ ඇයි? මේකට හේතුවක් තියෙන්න එපා. මේකට හේතු පාඩයක් කියන්න ඕන. දැන් ඇත්තෙන්ම මොකටද මේ උරුමය ගැන අපි මේ කතා කරන්නේ?
අපි උරුමේ පැත්තකින් තියලා වෙන කතාවකට බහිමු. මිනිස්සු ජීවත් වෙන්නේ මොකටද? ඒ ප්‍රශ්නේ අහන්න ඕනනේ. ඉතින් එක එක්කෙනාට ඇති එක එක උත්තර දෙන්න මේකට. නමුත් මිනිහාගේ ඉතිහාසය දිහා බැලුවහම මිනිස්සු ජීවත් වෙන්න මිනිස්සුන්ට උවමනා කරේ එකම දෙයයි. සතුට. එතකොට මිනිස්සු ජීවත් වෙන්නේ සතුටෙන් ජීවත් වෙන්න. ඒකනේ නියන්ඩතාල් වගේ මානවයෝ ගීතය කියන එක හඳුන්වලා දුන්නේ. නර්තනය කියන එක හඳුන්වලා දුන්නේ. ඒගොල්ලෝ ගිනි මැලයක් වටේ නටලා සතුට ප්‍රකාශ කළා. ඒතර මං හිතනවා මේ අද අපි තුම්මහල් ප්‍රාසාදයක ජීවත් වෙන පුද්ගලයෙකුට වැඩි අර ගල් ගුහාවක හිටපු නියන්ඩතාල් කෙනෙක් හොඟ සතුටෙන් හිටියයි කියලා. මොකද හේතුව ඒගොල්ලන්ට ගල් ගුහාවට ලෝන් එහෙම ගෙවන්න ඒවා මොකක් ණය ගෙවන්න මොකුත් නැහැ. ඊළඟට මේ වෙස්මුණක් දාගෙන ඉන්න ඕනෙත් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම මොකුත් එන්නේ නැහැ. හුලං ටික තියෙනවා. ස්වභාව ධර්මයේ විසින් නිෂ්පාදනය කරපු ගඩා ගෙඩි ටික තියෙනවා. බෙහෙත් ටිකත් කැලෑවේ තියෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඒ කියන්නේ අපිට ආයේ ගල් ගුහා වලට යන්න කියලාද කියන්නේ නැහැ. ගල් ගුහා වලට යන්න ඕනේ නැහැ. අපිට ඒ ගල් ගුහා වල හිටපු මිනිස්සු නිෂ්පාදනය කරපු දර්ශනයක් හා දැනුමක් තිබුණා. අන්නේ දැනුම හා දර්ශනය මේ වර්තමානයට ගැළපෙන විදිහට අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. දැන් උදාහරණයක් හැටියට සරල ලෙස ජීවත් වීම. අපේ බෞද්ධ දර්ශනයත් ඕකමනේ කියන්නේ නිහතමානීකම, අල්පේච්ඡතාව, අප්පකිච්ඡතා කියලා කියන්නේ. නේ? එතකොට අනතිමානී, නිහතමානී වීම ඉතින් ඔක්කොම උගන්වනවානේ. ඉතින් අපි සරල වුණාම ජීවිතේ සරල වෙනවා නම් මේ මිනිස්සු නිකම්ම නිහතමානී වෙනවානේ. මිනිස්සු මේ ඔක්කොම දේවල් කරන්නේ තරංගයක් නිර්මාණය කරලා තියෙනවානේ. ඒ තරංගය තමයි කියන්නේ තරංගය කොච්චරද කියනවා නම් දැන් මම මේ කීප දවසක්ම මම වාහනේ යනකොට යන වෙළඳ දැන්වීම එහෙම මම අහගෙන එනවා. ඒ වෙළඳ ලෝකය කියන්නේ තරංගයක්නේ පිම්මේ දුවනවානේ තරංගේ වෙළඳාය කියලා කියන්නේ ඒක ඉතිහාසයේ ඉඳලාම එහෙමයි. ඉතින් අර අපිට මේ මොනවාද කච්චපුට වගේ වෙළෙන්දෝ ඒ පරමාදර්ශ. ඔව්. එහෙම වෙළඳාමක් අද නැහනේ. අද ඕනෑම දෙයක් විකුණනවා. ඉතින් අපිට පේනවා දැන් මේ උරුමයත් විකුණනවා, සදාචාරයත් විකුණනවා. මේකේ තමයි භයානක තත්වයක්. ඒ කියන්නේ සංස්කෘතිය ප්‍රවේණීය ප්‍රාග්ධනයක් කරගන්න නරකයි තරංගේ වපුරන්න. මොකද ඒවා මාධ්‍ය නීති රීති වල තියෙන එටික්ස් වල ඒවා දැන් කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. නෑ මෙහෙමනේ ප්‍රශ්නේ තියෙන්නේ. මුළු සමාජයේම හේදිලා යනකොට අපිට මේ එක අත්තක් අල්ලගෙන රැඳිලා ඉන්න බෑ. මේ අර අපේ ගම් වල අය ඔක කියනවානේ යකඩ මල්ලට ගුල්ල ගැහුවනා. ඉතින් හාල් මල්ල ගැන මොනවද බලන්නේ? ඒක නොබලම විසි කරන්නයි කියලා. ඉතින් සමාජයක් හොදාගෙන යනකොට අපිට එක තැනක දැතනක නීතියක් දාලා ඒක ආරක්ෂා වෙනවද කියලා බලා ඉන්නවයි කියන්නේ. ඒකනේ අපි මිත්‍යාවක් මිරිඟුවක් දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි මේ කියන අසුභවාදයක් වපුරන එක නෙමෙයි. දැන් මම කිව්වේ අපි මොකටද මේ උරුමය ගැන කතා කරන්නේ? අපේ මූලික අරමුණ අපි සමාජයට දෙන්න ඕනේ න්‍යාය පත්‍රයක්. අපේ සමාජයට දෙන න්‍යාය පත්‍රය කියන්නේ කාගේ හරි බෙල්ලක් කපලා කාට හරි වංචාවක් කරලා කාට හරි කැලෑපත්‍රයක් ගහලා කාගේ හරි නම කැත කරලා තමන් යන්න ඕන තැනට යන්න කියන එක නෙමෙයිනේ අපි සමාජයට උගන්වන්නේ. එහෙම ගියාම ඔක්කොම සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි සමාජය තුල ජීවත් වෙන්න පුරුදු කරන්න ආකල්පය දෙන්න ඕන සරල වෙන්න. ඔන්න උරුමය අපට උගන්වන අපේ උරුමය. අපේ ප්‍රවේණික උරුමය අපට උගන්වනවා කොහොමද සරලව ජීවත් වෙන්නේ. දැන් අපේ හාමුදුරුවෝ කිව්වා වැව ගැන. දැන් ওই කුඩා වැව් දහස් ගණනක් තියෙනවනේ අපේ රටේ. ඉතින් අපේ ළමයි හිතන් ඉන්න මේ වැව් පුරවලා ගොවිතැන් කරා කුඹුරු ගොවිතැන් කරා කියලා. ওই කුඩා වැව් වලින් කුඹුරු ගොවිතැන් කරන්න බෑ. කුඩා වැවක් හැසිරුනේ වෙනත් කාර්යයකට. හරි. ඔය කුඹුරු කරලා මේ වීගෝනි මේ 300 ලොරි වල පටවන්න ගොවිතැන් කරේ නෑ අපේ මිනිස්සු. අපේ මිනිස්සුන්ට තිබුණේ යැපීම් ආර්ථිකයක්, සබ්සිස්ටන්ට් ඉකොනොමි එකක් නෙතිබුණේ. යැපීම් ආර්ථිකයක්. කියන්නේ අපේ කුරක්කන් ටික අපි වවා ගත්තා. අපේ වී ටික අපි වවා ගත්තා. අපේ එළවලු ටික අපි වවා ගත්තා. ඇයි? අපිට කණ්ඩ. ඒතර අපිට වැඩි නම් අපි අනිත් අයටත් දෙනවා ඒක. නේ? දැන් අවුරුදු ගමන් යනකොට තෑගි බෝග අරන් යනවා. දැන් මොනවද අරන් යන්නේ? අයිසිං කේක්. ඒ නොයි බිස්කට් පැකට් නේ තෑගි බෝග. කියන්නේ වචනේ තේරුම දන්නේ නැහනේ. තෑගි ලෙස ගෙනියන්නේ බෝග. ඔව්. ඒතර මගේ ගෙදර තියෙනවා නම් කෙහෙල් ගහක් ඒ කාලේ වැටිලා මම මගේ ඥාතියට මගේ කෙහෙල් ඇවරියක් අරන් යනවා. සමහර වෙලාවට පැලයකුත් අරගෙන යනවා. පැලයකුත් අරගෙන පොල් පැලයක්, පුවක් ටිකක් ඒ ගෙදර තියෙන බෝග අරන් යන්නේ. සහ මේ ඔබතුමා ඔක කියද්දි මට මතක් වුණේ
දැන් වෙන වෙනම ගෙදර ළමයි 5 දෙනෙක් ඉන්නවනම් කොස් ගස් 5ක් තියෙනවා 5 දෙනා. තියෙනවානේ. ඒ අය තමයි ඒවා බලාගෙන නඩත්තු කරන්නේ වතුර දාන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් අපි සමාජ දැන් මේ වගේ වැඩසටහන් අපි මොකද කරන්නේ? ඊළඟ අලුත් අවුරුද්ද දවසේ අපිට සමරන්න පුළුවන් වුණොත් නෑගන් යන්න පුළුවන් වුණොත්. ඉතින් අපි අරන් යන්න ඕන භෝග. එහෙම කිව්වම මාකට් එකට ගිහලා කැරට් 500ක් අරන් යන්න ඕනේ නෑ. අපේ වත්තේ තියනවාද දෙහි ගෙඩි දෙකක් හැදිලා. අපේ වත්තේ දැන් අපි ඥාතියෙක් ගාවට ගියාම බලනවාද මල්ල හොල්ලලා කොච්චර ගෙනාවද කියලා. එහෙම සිරිතක් තිබුණේ නෑනේ අපේ සංස්කෘතිය තුල. අපේ සංස්කෘතිය තුල තිබුණේ එන එක තමයි අපිට වටිනාකම. ඇවිල්ලා කතා කරන එක. උණක් ගත්තත් සාමාන්‍යයෙන් උණක් හෙම්බිරිසාවක් වුණාම නෑදෑයෝ වෙනවනේ බලන්න. අනේ උණ අරන්ද මොකද උනේ කියලා මොන හරි අරගෙන එනවා බලන්න. ඉතින් මේ සමාජ සහයෝගීත්වය මේ මොකද මේ එන එක දැන් නම් ගෙදරකට යන එක කරදරයක් නේ. අපි ටෙලිෆෝන් කරලා ගියේ නැති වුණොත් එimhe ලොකු ප්‍රශ්න වලටත් මුහුණ පාන්න වෙනවනේ ගෙවල් වලට. ඒ මොකද? ඒක තමයි අපි බෙදා හදාගත්තේ. ඒ කියන්නේ සාමූහිකත්වයේ පිළිබඳ අදහස. ඕගොල්ලෝ කිසි කෙනෙක් තනි වෙලා නැහැ. නේ? අපි ආරක්ෂාව තියනවා. ඉතින් මේවා ඔක්කොම බිඳ වැටිච්ච සමාජයක තමයි අපට රක්ෂණ ඔප්පු විකුණන්න පුළුවන්. මට රක්ෂණ ඔප්පුවක් විකුණන්න ආපු තරුණ ළමයි දෙන්නේ කැවිල්ලා මට දුරකථනයෙන් කතා කරලා මාව හම්බෙන්න ආම එන්න කියලා තියෙන වර්ධයටම. පස්සේ ඇවිල්ලා මට ලොකු දේශනාවක් දුන්නා. දැන් බලන්න මෙහෙම වුණොත් මෙහෙමයි. පස්සේ මම කිව්වා මගේ පවුලේ 6 දෙනෙක් හිටියා. මගේ තාත්තා ආණ්ඩුවේ රස්සාවක් කරන එකක් අපේ හඳුරන්නේ. අපේ අම්මා රස්සාවක් කළේ නෑ. ඒ කාලේ පඩිය මෙන්න මෙච්චරයි. ඉතින් අපි ඉගෙනගෙන දැන් විශ්වවිද්‍යාලයට තාවනේ. හරි ඇවිල්ලා මේ ඉගෙන ගත්තා. දැන් ඕගොල්ලන්ට මංගාවට රක්ෂණ ඔප්පුව විකුණන්න දෙන්න පුළුවන් උනේ. අපි එහෙම ජීවත් වෙච්ච ඉඳානේ. අපේ කාලේ ඔහම අපේ තාත්තලා අම්මලා ඔහම බය වුන්නේ නෑනේ ජීවිතේට. මේ අපිව ලොකු මහත් කරේ. හරි. ඉතින් ඒ නිසා මේ ඕගොල්ලන්ගේ තාත්තලා ඔහම කරලා තියනවාද? පස්සේ ඒ ළමයි කිව්වා අනේ සර් ඉතින් අපි ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා මේක කරනවා කියලා. ඉතින් ඒ නිසා මේ රටක් සමාජයක් මිත්‍යාවට තල්ලු කළා මේ සමාජය බොන්සායි කරන්නේ නැතුව මේ සමාජයට පවතින්න නම් අපේ උරුමකම් ප්‍රවේණිකම් අපි සමාජයට උගන්වන්න ඕන නේද? ඉතින් අපි උගන්වන්න ඕනේ නැද්ද රසකින්ද වැල කියන්නේ මොකද්ද? අපේ ළමයි අද දන්නවද එළියට බැලලා ගහක් හොයාගන්න, කොළයක් හොයාගන්න දන්නවද? රසකින්ද වැලක් හොයාගන්න, කොහොඹ ගහක් පැලයක් හිටවගන්න. එතකොට දැන් මේවා ඔක්කොම බෙහෙත්නේ. මේ මොණර කුඩුම්බිය මේ වතු වල නිකන් හැදෙන්නේ. දැන් මොණර කුඩුම්බිය කැඳ ටිකක් බොන්න දැන් ළමයි දන්නවද ඒවා? කජු කුහුලමක්වත් දැකපු ළමයි දැන් ඒකට හේතුවක් තියෙනවානේ. දැන් අපි දැන් අද ඉන්න විශේෂඥයෝ වෛද්‍ය වෘත්තිකයෝ උනත් පිළිගන්නවා මේ කැඳ කියලා කියන්නේ දිරවීමට ඉතා පහසු. අපේ හන්දරේ අපේ ගම් වල ලුණු කැඳ බිව්වනේ උදේට. ලුණු කැඳ ටිකක් අම්මලා හදලා දෙනවනේ දියබත්. ඒවා හදලා දෙනවා. ඒතර ඒවා හරීම දැන් පරම්පරාවටනේ ඔය බඩේ ગેස්ට්‍රයිටිස් කියලා මේ ලෙඩක් හැදිලා තියෙන. දැන් ඉස්සර කාලේ එහෙමව තිබුණේ නැහනේ. මොකද උදේට දියබත් කනවා. ලුණු කැඳ ටිකක් බොනවා නේ. එහෙම එතකොට එහෙම තමයි කොළ කැඳ ටිකක් බොනවා. ඒ කාලේ එහෙම තිබුණානේ. එතකොට මොකද දැන් වැඩක් බැරි වුණාමනේ අපි අහන්නේ කැඳ බීලා දාවේ කියලා. එහෙම නෑනේ. අර ඉස්කෝලවල කියන්නේ අපෝ කැඳෙක් කියලා කියන්නේ. කැඳ බීලා දාවේ. කියන්නේ වැඩ බැරි නම් පණ නැත්තම් අහනවා කැඳ බීලා. ඒ කියන්නේ අපේ වටිනාකමටම අපිම පහර ගැහුවා. අපි නෙමෙයි පහර ගැහුවේ අපිට පහර ගහන්න ඉගැන්නුවා. අපිට පහර ගහන්න ඉගැන්නුවා. ඒ කියන්නේ මේ වටිනාකම් දැන් කැඳ වලට විතරක් නෙමෙයි මේක කරේ කැඳ කියන එක වැඩක් නැති එකක්. කියලා ඉගැන්නුවා. ඒතර කැඳ බීලා එන්න බෑ. ඒතර කැඳ බීලාම පණ නැති එක්කෙනෙක්. නමුත් මිනිස්සු හේන් කොටන්න ගියේ කැඳ ටිකක් බීලා රොටියක් කාලානේ. එහෙම නැත්නම් රොටි අරගෙන ගිහිලා 12 වෙනකන් මේ හේන් කෙටුවේ. අද ළමයි මොකද කරන්නේ? අද ළමයි ඉස්කෝලවල යනකොට දෙමව්පියොත් ඉතින් හරි කාර්යබහුලයි. ඔය මොන හරි කෙටි කෑම එහෙම පෙට්ටියට දාලා නෙවන. ඉතින් ළමයි 10 වෙනකොට ඈනුම් අර පන්තියේ නිදි කරනවා. ළමයින්ට ඒ දීපු ඔක්කොම කෑම අවශෝෂණය කරලා ඉවරයි. ළමයි ලෙඩ්ඩු වෙනවා. ඉතින් මං කිව්වේ කැඳගෙන විතරක් නෙමෙයිනේ අපහාසය බිමට දැමීම කළේ. දැන් අපේ ප්‍රභූවරුට කිව්වේ ඉතින් අප්පොලා කියලානේ කිව්වේනේ රත්නපුර පැත්තේ එහෙමනේ අප්පොලා මැණිකෙලා වලව්වල හිටපු ප්‍රභූවරු. අන්තිමට සුදු පාලන කාලේ මොකද උනේ? ගෙදර කුස්සියේ උයන ගෑනු කෙනාට නෙමැණික කිව්වේ. නේ? ආවතේවකම් කරපු වැඩකාරයටනේ අප්පෝ කිව්වේ. ඉතින් මේවා ඔක්කොම කඩා බෙද දැම්මා. අපේ සමාජයේ තිබිච්ච දැනුම මහ දැනුමුත්තලා විහිළුවට ලක් කරා. නේ පුවක් බඩිල්ලලා පොල් බෑ හැමෝනලා කියලා. රබ්බඩයිල ඔක්කොම ඒවා විහිළුවට ලක් කරා. මෝඩ වැඩ කරන අර එළුවගේ ඔළුවට මුට්ටිය දාලා බෙල්ල කපන එක. ඒවා තමයි ළමයින්ට කියලා දෙන්නේ.
මහා දැන මුත්තා කියලා කියන්නේ මොකද වචනේ තේරුම? කියන්නේ අපේ සමාජයේ හිටපු ෆිලොසොෆර් දාර්ශනිකයා මහා දැන මුත්තා. ඔහුට ගිහිල්ලා කියන්නේ. එයාට කියන්නේ. ඒතර වචන තුනක් දෙන මහා දැන, උඟාක් දන්න මුත්තා, වයෝවෘද්ධ එක්කෙනා. එතර එයා තමයි අර එළුවගේ ඔළුවට මුට්ටිය දාලා වෙල්ල කපන මෝඩ වැඩේ කරේ කියලා ඒ සමාජයට උගන්වනවා අනාගත පරම්පරාවට. ඉතින් දැන් මේ ඉන්න සමාජයේ හැදිලා තියෙන්නේ අර මුට්ටිය ඔළුවේ දාගත්ත එළුවගේ බෙල්ල කපපු මහදන මුත්ත ගැන අහපු අයනේ. ඉතින් ඒගොල්ලෝ මේ සමාජයේ සංස්කෘතිය උරුමයේ ප්‍රවේණිය විශ්වාස කරන්නේ නැහනේ. ප්‍රියන්ත මහත්මයා මට මේ ළඟදී එවලා තිබුණා ඕස්ට්‍රේලියාවේ ඉන්න නෝන මහත්මයෙක් මගේ වැඩසටහන් බලලා ආලා මට කියලා තිබුණා අනේ මහාචාර්යතුමනි මට දියණිවරු 3 දෙනෙක් ඉන්නවා. අපි හොඳ බෞද්ධයෝ ලංකාවේ. ඒතර අපි දැන් කාලයක් තිස්සේ ඇවිල්ලා මෙහෙ ඉන්නේ. ඉතින් අපි හොඳ බෞද්ධයෝ. නමුත් අපේ දියණිවරු 3 දෙනාම පන්සල් යන්නේ නැහැ. බුදුදහමට එකඟ නැහැ. බුදුදහම පිළිගන්න කැමති නැහැ. ඒකට හේතුව ඒගොල්ලෝ කියනවා යශෝදරාව දාලා සිදුහත් පැනලා ගියා. ඒ වගේම මෙහෙ නිසස්න ඉල්ලනකොට දෙන්න බෑ කිව්වා. ඒ නිසා ස්ත්‍රී විරෝධී බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි පන්සල් යන්නේ නැහැ. මේ මොකද්ද මේ ෆෙමිනිසම් ස්ත්‍රීවාදී අදහස්. කියලා ලියලා තියෙනවා අනේ මහාචාර්යතුමනි අපේ මෙහෙණි සස්න ගැන අපේ භික්ෂුණීන් වහන්සේලා කරපු සේවය ඒ ගැන වැඩසටහනක් කරන්න. ඒතර අපි මේගොල්ලන්ට අහන්න සලස්සන්නම්. දැන් මේ මොකද්ද මේ එන දෝංකාරය? අපේ පරම්පරාවට අපි අපේ උරුමය ප්‍රවේණිය පිළිබඳ පණිවිඩය අරගෙන ගිහිල්ලා නැහැ. ඇත්ත කතාව. අපි ඒ වෙනකොට උගන්වලා තියෙන්නේ අන්දරේලා කියන කවටියෝ ගැන. අර මෝඩ වැඩ කරන මහදන මුත්ත මෝඩෙක් නෙමෙයි. මේ චරිත මෝඩ බවට පරිවර්තනය කළා. හරි. ඒක යටත් විජිතවාදී න්‍යාය පත්‍රයේ එක කොටසක්. නේ? ඒ සමාජය ගිලගන්න. මොකද අර එක කියමනක් තියනවා යටත් විජිතවාදීන් යටත් කරන්නේ භූමිය පමණක් නෙමෙයි මිනිසුන්ගේ ආධ්‍යාත්මයත් යටත් කරනවා. පැහැදිලිව. ඒක පෘතුගීසින් ලන්දේසින් දෙගොල්ලොම කරේ නෑ. හැබැයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඒ වැඩේ කරා හොඳටම. ඒක කළේ මිෂනාරි අධ්‍යාපනය ස්ථාපනය කළා. මේ මිෂනාරි අධ්‍යාපනය ආසියානු රටවල ස්ථාපනය කිරීමෙන් කරපු ව්‍යසනය ගැන ආනන්ද කුමාරස්වාමි මහත්තයා ලියලා තියෙනවා. ඒ 20 වෙනි සතවර්ෂයේ මුල් දශකවල. ඔහු කිව්වේ ඉන්දියාවයි ලංකාවයි ඇතුළු ප්‍රධාන ශිෂ්ටාචාරික රටවල් වල ආධ්‍යාත්මය විනාශ කරලා බුද්ධිමය අනාථයන් ටිකක් බිහි කරන්නට ආධ්‍යාත්මයක් නැති බුද්ධිමත් අනාථයන් පිරිසක් බිහි කරන්න මේ වැඩේ මුල්ුණයි කියලා. ඉතින් එහෙමනම් අපි මේ වැඩසටහන කරන්නේ ඇයි කියන එකට හේතු පාඩයක් මම මේ කිව්වේ. සමහර අයට පේන්න පුළුවන් මොනවද මේ කියන්නේ කියන එක. මේක අස්පෘශ්‍යයි ඉන්ටැන්ජිබල්. මේක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අල්ලලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. අපේ ස්පර්ශ උරුමය වගේ. මේක ඒ වගේ දෙයක්. ඒක පේන්නේ නැහැ. නමුත් හැම තැනම තියෙනවා. දැන් අද ලෝකේ අපි හිතුවනේ 1940 ගණන් වල විද්‍යාවට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ නූතන විද්‍යාව ආගමක් බවට පරිවර්තනය වුණා. ඒකනේ අපි දැනුත් අහන්නේ ඕක සයන්ටිෆික්ද කියලා. නේ? ඒ අහන එක්කෙනෙක්ගෙන් අහුවොත් එහෙම සයන්ස් කියන්නේ මොකද්ද මහත්තයා කියලා අහුවොත් එහෙම එයා ඒක කියන්නේ දන්නේ නැහැ හරියට. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ පෙරදිගත් විද්‍යාවක් තිබුණයි කියලා. එතකොට ওই ලෝකයේ දෙන විශිෂ්ට සොයාගැනීම ඉස්සෙල්ලාම කරේ කවුද? ඩයිනමයිට් කවුද හොයාගත්තේ? මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තේ කවුද? මාලිමා යන්ත්‍ර. මේවා ඔක්කොම චීනේ. එතකොට මේ අහස බලලා තාරුකා ගැන කියන්නේ ඒ වගේම අද පාවිච්චි කරන මේ 6 ගුණාකාර වෘත්තයට අංශක 360යි විනාඩියට තප්පර 60යි පැයට මිනිත්තු 60යි මේ 66 ගුණාකාර කවුද ඉස්සෙල්ලාම පටන් ගත්තේ? ඔක ඉස්සෙල්ලාම පේන්නේ සුමේරියාවේ මැටි පුවරුවල. ඊළඟට මේ ඇස්ට්‍රොලොජිකල් ඇල්මනැක්ස් කියන අහස බලලා කරපු නිරීක්ෂණ ඉස්සෙල්ලාම පේන්නේ සුමේරියානු මැටි පුවරුවල. ආසියාව තමයි ලෝකෙට දැනුම නිෂ්පාදනය කළේ. දැන් ওই කෙමිස්ට්‍රි කියන වචනේ හැදුනේ අල්කෙම් කියන වචනේන්නේ. ඒක මැද පෙරදිග නිෂ්පාදනය කරේ අල්කෙම් කියන එක. රසායනය. එතකොට ಭಾರತೀಯ වෛද්‍ය ග්‍රන්ථවල තියෙනවානේ ඇස්වල ශල්‍ය කර්මය කරන හැටි. හරි. එඩ්වර්ඩ් ජෙනරලා මේ එන්නත් සොයා ගන්න කලින් ඒහා සමාන ප්‍රතිකාර කරානේ පෙරදිග සම්ප්‍රදාය.
ඒ නිසා එක සම්ප්‍රදායක්වත් හෙලාතලා කතා කරන්න සුදුසු නෑ. බටහිර සම්ප්‍රදාය ඒක එකක්. ඒක අපි ගරු කරනවා. අද බටහිර සමහර දැන් වෛද්‍ය විද්‍යාව ගත්තොත් අද බටහිර වෛද්‍ය විද්‍යාව නොමැතිව අපට මිලිමීටරයක්වත් ඉස්සරහට යන්න බෑ. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හැම වෙලාවෙම ලබා නොගත යුතු සමහර දේවල් අපට ආවේනික වෛද්‍ය ක්‍රමවල තියෙනවා. දැන් අපි සරලව ගත්තොත් අපි ලෙඩ වෙන්නේ කොයි තැනදද කියලා අපි දන්නවද? නෑ. අපිට ඉසකැක්කමක් ආවොත් අපි මොකද කරන්නේ? ඒක ස්පිරිතාලයකට ගිහලා දොස්තර මහත්තයෙක් හම්බෙලා බෙහෙත් ගන්නවා. අපි උණ ගත්තොත් ඒක එහෙම කරනවා. අපි දන්නේ නැහැ කොතනදද අපි ලෙඩ වෙන්නේ කියලා. සමහර විට මාරාන්තික ලෙඩ තියාගෙන දන්නේ නැතුව ඉන්නවා මැරෙනකම්ම. හැබැයි උණ හෙම්බිරිසාව හම්බුනහම යනවා පොලිමේ ඉඳලා බෙහෙත් ගන්න. අපිට වැටහීමක් නැහැ. ඒ නිසා සමාජෙ කවුරුත් මේක අර්ථ දක්වන්න එපා. අපි කිසි දෙයක් විවේචනය කරනවා කියලා. අපි මේ හැම සම්ප්‍රදායක්ම අපිට හරි වැදගත්. මම කියවනේ පැහැදිලිවම බටහිර විද්‍යාත්මක දැනුම නැතුව අපිට මේ පවතින සමාජය තුළ ඉදිරියට යන්න අමාරුයි. ඒකෙන් කියන්නේ නෑ අපේ සම්ප්‍රදායික දැනුම අපේ උරුමය ප්‍රවේණිය නොවැදගත් කියලා. නේ? ඒතකොට අපි අර බටහිර ක්‍රමයට ගිහිල්ලා ඒ වැදගත් වෛද්‍ය තුමන්ලගෙන් අපි ලබා ගන්නා බෙහෙත් බැලුවොත් එහෙම ඒවා ඔක්කොම මේ ගස් කොළන් වලින් ලබා ගන්න දේවල් පොඩි කරලා අඹරලා පෙති කරලා මැෂින් දාලා හදන ඒවානේ. ඒතර අපේ තිබුණ ක්‍රමය තමයි ඒවා එහෙම කරන්නේ නැතුව භාවිතයට ගන්න ක්‍රමවේදයක්. හැබැයි ඒවා ඇඟට හොඳ නෑ ලෙඩ වෙන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන ඉන්නෝනේ ඒවා ටොක්සික් කියනවා නොඑක් එහෙම කියනවා. නේ? ඉතින් ඒක වෙනම කතාවක්. ඒක මේකදී සාකච්ඡාවට ගත යුතු නෑයි කියලා මම හිතනවා. ඉතින් එහෙම ගැටුම් තියෙන්න පුළුවන් සම්ප්‍රදායන් අතර ඒක බොහොම ස්වභාවිකයි. නමුත් අපි කියන්නේ හැම සම්ප්‍රදායක්ම ඊටම වටිනවා. ඒවා ඉගෙන ගන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන, භාවිත කරන්න ඕන. නමුත් ඒකෙන් අදහස් කරන්නේ තමුන්ට අවුරුදු දසදහස් ගණනක් තිස්සේ ලැබුණු ඊටම වැදගත් ප්‍රවේණිගත ඒ උරුම දැනුම ප්‍රවේණිය අව탁සේරු කළා වලලලා දාලා විනාශ කරලා දාන එක ඒක යුක්ති සහගත දෙයක් නෙමෙයි. ඒකෙන් අපට අහිතකර ප්‍රතිවිපාක ලැබෙනවා. දැන් සමාජය දිහා බලන්නකෝ. දැන් ඉස්සර මේවා කියන්න ඉතින් ප්‍රසිද්ධිය යම් සීමාවල් තියෙනවා. දැන් අපි ඉස්සර නම් වෙළඳ දැන්වීම වල දැක්කේ පිට රටින් එන ඒවා නොඑක් දෙම. සමාජය දැන් ඉල්ලා හිටිනවා නැවත වරක් රෝදේ කැරකිලා මේ අපේ දේවල් සම්ප්‍රදායික දේවල් විපරණි වට්ටෝරු ගැනත් දැන් ඇහෙනවා අපිට. මේ වට්ටෝරු ගැනත් ඇහෙනවා. ඒ කියන්නේ සමාජයේ ලොකු ඉල්ලීමක් තියෙනවා. සමාජයේ ක්‍රමක්‍රමයෙන් වටහාගෙන තියෙනවා පහුගිය අවුරුදු 443 ඇතුළත යටත් විජිත කාලය තුල අපි වරද්දගත්ත දේවල් ඒවා බලන්න ඕන නම් යන්න ස්පිරිතාලකට. ගියාම තේරෙනවා රටෙන් භාගයක් ලෙඩ්ඩු කියලා. නේ? එතකොට මානසික රෝහලට යන්න භාගයක් මානසික ව්‍යාධි කියලා පේනවා. සංඛ්‍යාලේඛනවල තියෙනවා මේ රටේ ඉන්න 10 දෙනෙකුගෙන් එක්කෙනෙක් අවම වශයෙන් මානසික ව්‍යාධියකින් පෙළෙන්න ඉඩ තියෙනවායි කියලා. හරි. ඒතර බැලුවම ඉතින් අපිට ඕන නම් කියන්න පුළුවන් රටෙන් භාගයක් පිස්සන් කොටුවක් කියලා නේද? ඉතින් එහෙමනම් අපි නිරෝගිමත්, ශක්තිමත්, පෞරුෂයක් තියෙන, අභිහිත මිනිස්සු හදන්න නම් ඒක හැදිය යුත්තේ තමන්ගේ රට උරුමය ප්‍රවේණිය ගැන වැටහීමක් ආකල්පයක් සමග හැඟීම ලබා දීමෙන්. හැඟීමෙන් තොරව ඒක කරන්න බෑ. ඒ හැඟීම තිබිච්ච හින්දාම නේද කාර්යපෙරුම් මහත්මයා මේ කටයුත්ත ආරම්භ කළා. මම හිතන්නේ ඔබතුමාට බොහෝ දේවල් ඇති මේකට එකතු කරන්න. මම හිතන්නේ මේ හොඳ ප්‍රවේශයක් මහත්මයාතුමා අරගත්තේ. ඒකට හේතුව තමයි මේ මම බ්‍රිතාන්‍ය කාලේ ගැනම එතනින්ම පටන් ගත්තොත් අපේ රටේ උරුම කිහිපයක් දැනටත් ලන්ඩන් කෞතුකාගාරයේ බලා ගන්න පුළුවන්. ඔබ ලන්ඩන් වලට ගියොත් විශේෂයෙන්ම එහි තියෙන රාවණ රජතුමාගේ කිරිගරුඬ පිළිමයක්, ඒකම තාරාදේවී පිළිමයක් තියෙනවා. ලංකාවේ තාරාදේවී ඇදහැව සමහර අය තාරාදේවී ඇදහිීමට කිව්ව පත්තිනි ඇදහිීම කියලා. නමුත් ජීවමාන ප්‍රමාණයේ රූපයක් තිබෙනවා. ඒට තියෙන ඉල්ලුම කොච්චරද කියලා ලන්ඩන් වල තියෙන ඒ ලන්ඩන් නුවර කෞතුකාගාරයේ යම්කිසි ප්‍රදර්ශනයක් තියෙනවා කියලා දැන්වීමක් දැම්මොත් ගොඩක් වෙලාවට දාන්නේ ඒ තාරාදේවී පිළිමේ තමයි. එතකොට මේ ඒ කාලේ මෙහෙන් අරගෙන ගිහලා තියෙනවා. නමුත් මම විමසීමක් කරපුවම රාවණ පිළිමය වුන් කිව්වේ ඉන්දියාව හරහා තමයි ලබාගත්තේ කියලා. නමුත් පස්සේ අපි හොයාගෙන ගියාම මෙහෙන් ඉන්දියාවට ගෙනහිලා ඉන්දියාවෙන් තමයි ඒක ලන්ඩන් වලට ගිහින් තියෙන්නේ. ඒ දෙකක් ගැන විතරයි මම කතා කරුවේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ප්‍රධාන ඇදහිලි ක්‍රම
දෙවියන් බුදුන් අදහපු රටක්නේ. බෞද්ධ දර්ශනය අනුගමනය කළාට දෙවියන් බුදුන් අදහනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මේ දෙවිවරු කවුද? ඇදහිවි කුමක් සඳහා? දැන් පත්‍රි දෙවියෝ ගැන අපි කතා කරුවොත් දැන් මේ අසනීප ගැන කතා කරලා මිනිස්සුන් තුල සියලුම ලාංකිකයන් තුල තියෙන අදහසක් අපි ගිහලා හතන්දියට බාරයක් වෙනවා. අසනීප වෙන්නේ. පොඩි ළමෙක් අසනීප වුණාමත් එහෙමයි, බබෙක් හම්බෙන්න ඉන්නකොටත් එහෙමයි, හම්බුණාමත් එහෙමයි, එහෙම තමයි. ඊට පස්සේ අපේ ළමයින්ගේ ආරක්ෂාවට පංචායුධයක් කියලා කොච්චර දුප්පත් වුණත් කොච්චර ආර්ථික ගැටලු තිබුණත් මේ පුරතරන් වලින් හදලා ආරක්ෂාව කියලා එකක් දානවා. එතකොට අපි ඒ වගේ පටන් අරගත්ත දේවල් කොහෙන්ද මේ ආවේ කියලා මම මේ එතෙන් දෙන්න හදන්නේ දැන්. ඊට පස්සේ ශිව දෙවියෝ අපේ ඇදහිව නැතත් ඒක Hindu සහ බුද්ධ ආගම අතර කිසිම ගැටලුවක් අපේ තිබුණේ නැහැ, ගැටුමක් තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන කාලෙත් ශිව ඇදහිම ලෝකෙ තිබුණා. ලංකාවෙත් ශිව ඇදහිම සිදු වුණා. ඒතර ඔබ දන්නවා මුන්නේශ්වරම්, කෝණේශ්වරම්, නුග්ලේශ්වරම් කියලා කෝවිල් දැනට 4ක් තියෙනවා ශිව දෙවියන් වෙනුවෙන්ම වෙන් කරපු. ඉතින් මම මේ උරුමයන් ගැන කතා කරන නිසා කියන්නේ Hindu උරුමයක් ලාංකිකනේ. ලංකාවේ නේම තියෙන්නේ. එතකොට යනවා. ඒ තැන් වලට ගිහිල්ලා මිනිස්සු පුද පූජා පවත්වන මේ පොතේ මම දැක්ක මේ මුන්නේශ්වරම් දේවාලය ගැන, ඔය කියපු කෝණේශ්වරම් දේවාලය ගැන තියෙන මේ උරුමයන් ගැන. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒකට ආගම් භේදයක් නැහැ. එතකොට දෙවිවරු ඉන්නවා. දෙවිවරුත් ඉන්නවා. දිව්‍ය තලයේ තියෙනවා, බඹ තලයේ තියෙනවා. දිව්‍යන් සහ බඹුන් අන්ත ආමන්ත්‍රණය කරලා තමුන්ගේ වැඩේ කරගන්න පුළුවන් විදිහේ මානසික ශක්තියක් දිනු කරගත්ත පුද්ගලයෙක් ගැන අපි මේ කතා කරන්නේ රාවණ ශක්තිය ගැන. එතකොට උඩ දසවිධ ඥානයක් තිබුණ බවත්, ඒ දසවිධ ඥාණයෙන් පරතරට ගිය බවත්, ඒ රසදිය ඔබ දන්නවා මේ රසායන විද්‍යාව ගැන අපි කතා කරනකොට රසදිය පිළිබඳව, එහෙම නැත්නම් කෘෂි කර්මය පිළිබඳව, එහෙම නැත්නම් ජ්‍යොතිෂය පිළිබඳව, එහෙම නැත්නම් මේ අපි කලින් ඔය හැම දෙයක් ගැනම වැඩිපුර කතා කරමු නිසා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් පරතරට ගිය ඥාන මහා ඥාන සම්භාරයක් තිබුණ රජ පරම්පරාව ගැන අපි කතා කරන්නේ. එතකොට ඒ ආපු පරම්පරාවෙන් ආපු ආභාෂය අපේ රජවරුන්ටත් අනුගමනය කරන්න පුළුවන්කම තිබුණා. ඒක නිසා තමයි මෙතුමා කියවල වසබ රජුරෝ ගැන කිව්වා. ඒ වගේම මහසෙන් රජුරෝ යෝධයල් හදලා, මිනේරිය වැව හදලා, හේතවනාරාමේ හදලා, වලගම්බා රජුරෝ මේ අපි දුර්ගම රජුරෝ ගැන කතා කරන්නේ ගොඩක් කරලා අපි පැති යුදය නිසානේ. නමුත් ඊට අමතරව අබේගිරිය හදලා මේ වලගම්බා රජුරෝ ඉතින් ඒ වගේ රජවරු පෙරකුම්බා, වලගම්බා, මහසෙන් වගේ තාමත්ම ශ්‍රේෂ්ඨ රජවරු හිටපු රටක්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒක අදහස් කරන්නේ අපිට තාක්ෂණ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපිට කෑම බීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එතකොට අපේ සංස්කෘතිය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද සංස්කෘතිය ආක්‍රමණය කරන අප හැම වෙලේම අපි පහර දීලා සංස්කෘතික ආක්‍රමණයන් මැඩපැවැත්තුවා. එතකොට පොළොන්නරු යුගයේදී විච්ච කාලිංග මග අපි අතව ලංකාවට සිදුලා තියෙන ආක්‍රමණ පිළිබඳ තියෙන දැනුම ටිකක් අඩුයි අපේ අයට. විශේෂයෙන්ම අපේ දරුවෝ ඒක ඉගෙන ගන්න අවශ්‍යයි. මොන විදිහේ ආක්‍රමණද ආවේ? දැන් මෙතුමා ලස්සනට කිව්වනේ. දැන් අවුරුදු 500කට කලින් ආපු ආක්‍රමණ ගැන වුණොත් අපිට තියෙන දැනුම ටිකක් අල්පයිනේ. එතකොට තව අවුරුදු 27කින් අපි නිදහස් ලබන 7 වර්ෂයක් වෙනවා. ඉතින් මේක මේ පොඩි ඉතිහාසයක් තියෙන රටක් නෙමෙයි. නිදහස් ලබන දැන් අවුරුදු 73ක් නේ. එතකොට අවුරුදු 505කට විතර කලින් පෘතුගීසින් යටත් වුණා. එතකොට අවුරුදු 500ක් මේ අපි ඉන්න කොළඹ නගරෙටම. අවුරුදු 500ක් අනිත් ඔක්කොම 4500ක් විතර පරණයිනේ. එතකොට මේ කියන කාලේ ඊජිප්තුවේ මේ ළඟදී හොයාගත්ත අවුරුදු 4200ක් පරණ මම මේ කොටස අපිට ඇත්තටම චොමදම හතර වෙලා කරන කතා කරන්න බැරි වුණා. මම කෝල්ලිකුත් ගත්තා. ඒ ගැන පොඩි අධ්‍යයනයක් කරන්න කියලා. මොකද සමකාලීනනේ අඩි 40ක් යට මේ තිබුණා මේ ප්‍රභූ චරිත වශයෙන් අඳුරා ගන්න පුළුවන් විදිහේ මම හොයාගත්තා. රජිනකගේ මමියෙකුත් එතන තියෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කෙරුවා. ඉතින් ඒකෙන් අදහස සම්පූර්ණයෙන්ම අඩි 40ක් යට වැලි පොළවේ මේ අද මේ හොඳට මේවා මේ තැම්පත් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරේ කුමක්ද? විශේෂයෙන්ම බලන්න ඒ අදහස මොකක්ද කියලා. එතකොට අපි දන්නවා මේ පිරමීඩ සහ ඒ සංස්කෘතිය ගැන අපි කතා කරන ඊජිප්තුවේ. එතකොට ඊජිප්තුවේ තිබුණා වූ යම් කිසි සංස්කෘතියක් තිබුණාද ඊට වඩා දියුණු සංස්කෘතියක් අපේ තිබුණා. අපිට ඒව ඔක්කොම උරුමකම්. ඒක නිසා තමයි මේ උරුමයන් ටික දැන් කොහොම හරි මේක එළියට මේ ගන්න ඕනේ. මොකද මෙතුමා දැන් මේ කිව්වා වගේ මේ ඍෂි වට්ටෝරු ගැන කතා කරන මේ අසනීප වෙලාවේදී මේ හෙළ වෙදකම් වලට කවුරු මොනවා කිව්වත් හෙළ වෙදකම නිසා කී දෙනෙක් ජීවිත බේරලා තියෙනද මේ වෙලාවේ. ඒක තම තමන්ගේ කැමැත්ත. නමුත් ඒවට ප්‍රසිද්ධිය කතා කරන කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතෙන්දී අර හෙළසුවේ අපි අර දූමයක් ගැන කතා කරුවා. ඊට අමතරව මම ඇත්ත වශයෙන්ම මට දේශීය මේ
වෛද්‍ය ක්‍රම පිළිබඳ ඇමතිතුමාම මට හම්බුණා සිරිපාද යනකොට මම මොකද කියලා යනකොට කිව්වා නෑ මේ දේශීය බෙහෙත් වර්ග 30 ගාණක් හම්බ වෙලා තියෙනවා. ඒක නම් මේ පූජාවක් තියන මේ මම යන ගමන් මම බොහොම හොඳයි. බොහොම හොඳ දෙයක් ඒක ගිහිල්ලා ඒ ආශිර්වාද ලබා ගන්න. මොකද හේතුව අපේ මිනිස්සු එහෙම තමයි රැකුනේ. එතකොට ඒකෙන් කිසිම ව්‍යසනයක් සිද්ධ වුණේ නැහැ. ඒතර අපි හැම ව්‍යසනයකටම මුහුණ දීලා ජයග්‍රහණය කෙරුවා. එතකොට අපිට තියෙන මේ ගැටලුව තමයි මේ අපිට තියෙන අභියෝග ගැන හැම වෙලේම අපි කතා කරලා ඉන්නවා මිසක් කොයි වෙලාවක අද වෙලාවමදි මෙන්න මේ වගේ වැදගත් මාතෘකාවල් ඉස්සරහට ගෙනල්ලා විශේෂයෙන්ම මේ ඉගෙන ගන්න ළමයින්ට සහ මේවා ගැන උනන්දුවක් දක්වන දෙමාපියන්ට දෙන්න වෙලාවක් නැහැ. මොකද ඒවා ගැන මිනිසුන්ට දැන් අත් වශයෙන්ම YouTube වලට මිනිස්සු මොනවා කිව්වත් YouTube වල හරි දේත් වැරදි දේත් දෙකම යනවා. නමුත් හරි දේවල් වලින් දැන් මේක මේ වැඩසටහන YouTube වලින් නරඹන අපි හුඟක් අය දන්නවා. දැන් මෙතුමත් කිව්ව ඔෆිෂියල් බේස් එක නරඹනවා. ඒකෙන් අදහස් කරන්නේ මේක කොහොම හරි ඉස්සරහට ගෙන යන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ තමයි අපි හිතන දේ හරිද? මොකද මේ හැමෝගෙම යටි හිතේ මේ හරි දේ තැම්පත් වෙලා තියෙන්නේ. බුදු හිතේ තමයි මේ හැම දෙයක්ම මේ සියලුම මේ වාණිජ්‍ය ක්‍රමයක් එක්ක විවෘතාර්ථිකත් එක්ක එන මේ අලුත් දේවල් එන්නේ. නමුත් හැම වෙලේම ඒගොල්ලෝ හිතනවා නෑ ශ්‍රේෂ්ඨ ජාතියක් අපි ලෝකේ කොයිතරම් ජාති මෙතුමා කිව්වා වගේ බටහිර වෙන්න පුළුවන් නැගෙනහිර වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජාතින් ඉන්නවා. නමුත් අපේ සොයා ගැනීම කොච්චරක්ද? අපේ ලොකුම සොයා ගැනීම තමයි ජාතියක් විදිහට මේ වගේ රැකිලා ඉන්න පුළුවන් වීම. ඒක තමයි මේ තරම් විවිධ කතාඩන පීඩන කලබල මොනවා තිබුණත්. එතකොට ඒකත් එක්ක අපේ මුතුමිත්තු මේ ඉතුරු කරලා ගිහලා තියෙන මේ සියලුම උරුමයන්. අපි එකින් එක සාකච්ඡා කරුවේ නෑනේ. අපි ඒක බැව් ගැන කියන්න ගියෙත් නෑ, සෑවල් ගැන කියන්න ගියෙත් නෑ, පූජනීය ස්ථාන ගැන කියන්නේ. නමුත් මට එකක් කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දෙවියන් බුදුන් අදහන සමාජයක් ඉන්න තැනක සියලුම දෙවිවරුන් ඒ දෙවිවරුන් හින්දු ආගමේ දෙවිවරුන්ද වෙන ආගමවල දෙවිවරුන්ද කියලා අපි වෙන මේ කොයි වෙලාවකවත් අපි දේවස්ථාන වලට පහර දෙන්න ගියේ නැහැ. අපි කිසිම ජනතාවක දෙවියන් කෙරෙහි දක්වන යම් කිසි බයක් අන්න ඒකේ කිසි වරදක් නැහැ. බයකින් අදහස් කරන්නේ ගෞරවයක් දක්වන්නේ. ඒක නිසා ඒ ගෞරවාන්විත සමාජයක් 12500ක් පන්සල් තියෙනවා නම් 35000ක් වැව් තියෙනවා නම් මේ ලෝකෙ එහෙම ඒ වගේ සමීකරණයක් හොයාගන්න පුළුවන් භූමියක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මම හිතනවා මේ ලානා වැඩසටහනේ බලාපොරොත්තු වෙන තමයි අන්නේ අභිමානනීය තත්වය පිළිබඳ සැබෑ අවබෝධයක් ලාංකික සහ විදේශීය ජනතාවට ලබා දෙන්න. ඒ අවබෝධය ඔබ ඉතා හොඳින් ලබා ගන්නවා. ටිකක් රැබෝ වෙනවා, කාලය ගත වෙනවා. අපි විරාමයකට ගිහිලා ඉතා ඉක්මනින් එනවා. දිගටම රැඳෙන්න අපිත් එක්ක. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා අපට අමතකව ගිය හින්දයි අමතක වෙන හින්දයි නිතර මේ දේවල් අපිට යලි සිහිපත් කරන්න වෙන්නේ. දැන් අපේ ගණංගමු ජයසුමනා රාමාධිපති රාජකීය පඬිත පූජනීය මානව විමලරත්න නාහිමිපාණන් වහන්සේ මේ සාකච්ඡා මණ්ඩපයේ වැඩ හිඳිනවා. ඒ වගේම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යතුමා විදිහට මුළු රටම ලෝකෙම ගෞරව ආදරයට පත්වෙච්ච අපේ රාජ් සෝමදේව මහත්මයා, ඒ වගේම සියත ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරම මහත්මයා. දැන් අපේ හාමුදුරනේ කාලාන්තරයක් තිස්සේ අපිට අතෑරිච්ච, අපිට මගහැරිච්ච අපේ උරුමය දැන්වත් ආරක්ෂා කරොත්, දැන්වත් මේ මොහොතේවත් අපි පටන් ගත්තොත් මේ කාරණාව කරන්න අපේ දරුවන්ට උරුමයක් ඉතුරු වේවි. ඒ වෙනුවෙන් යමක් කතා කරන්න මම හිතන්නේ හොඳ වෙලාව. ඔව් දැන් මේ අද ඉඳන්ම යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් මේ ජාතික උරුමයන් පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගන්න වැඩපිළිවෙලක් අධ්‍යාපන මට්ටමින් ආරම්භ කළොත් බොහෝ විට අපේ රටේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මරණය කියන එක මේ ජාතික උරුමයන්ගේ මරණයම තමයි නැවත වතාවක් ඉපදීමක් නෑ.
ආචාර්යතුමනි එකතු වෙන්න පුළුවන් මේ කතාවත් එක්ක මම හිතන්නේ ඔබතුමත් ඒ වෙනුවෙන් බොහෝ දේවල් කරගෙන යනවා. නෑ ඇත්ත වශයෙන්ම අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේම දැන් රජය ඒ ගැන මට දැනගන්න ලැබිච්ච හැටියට රජය ඒ ගැන ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා මට දන්න හැටියට. ජාතික උරුමයන් පිළිබඳ අපිට අහන්න ලැබුණා ජනමාධ්‍යවලත් ජාතික උරුම කළමනාකරන පනතක් ලබන මාසයේ හෝ අප්‍රේල් මාසයේ වෙනකොට පාර්ලිමේන්තුවට ගෙන එන බව සහ ඒ පනතක් ඒ වෙනුවෙන්ම ජාතික උරුමය වෙනුවෙන්ම පනතක් සම්මත කරන්න රජය යෝජනා කිරීමෙන්ම අපිට පේනවා විශාල අවධානයක් තියෙනවා ප්‍රමුඛතාවක් තියෙනවා ඒ ජාතික උරුමය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැනට තියෙන අනපනත් වලින් ඒ කාර්යක්ෂමව ඉටු කරන්නේ නැහැ කියන වැටහීම නිසා වෙන්න පුළුවන් එහෙම යෝජනාවක් ඉදිරියට ගේන්නේ. එතකොට අපේ හාමුදුරනේ ඒකෙදී මේ ස්මාරක පුරාවස්තු පමණක් නෙමෙයි මේ වෙන්නේ. මොකද සඳුදා ඊයේ තිබුණා පුවත්පත්වල විශාල දැන්වීමක් පළ කරලා මේ ජාතික උරුමයන් පිළිබඳව මහජන අදහස් අහන්න. මම දැක්කා මේ දැන්වීම. ඒක බලපු හැටියට නම් අපිට පේනවා මේ රජය හුඟක් පළල්ව කල්පනා කරලා තියෙනවා කියලා. මේ ජාතික උරුමය කියන්නේ මොකක්ද? ඒකේ නිර්වචනයක් තියෙනවා. ඒ වගේම ඒකේ එක ජාතික උරුමයේ යටතට වැටෙන එක විශේෂ ශාස්ත්‍ර යටතේ ඒවා හඳුනා ගැනීමේ නිර්ණායක තියෙනවා. මේ ඉතින් පුළුල් වැඩපිළිවෙලක් යනවා. ඉතින් අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේම අර වැව් අමුණු ගැන විතරක් නෙමෙයි මට පේන හැටියට ඒ දැන්වීමේ හැටියට අපේ තිබෙන දේශීය වෙදකම් ගැන ඒ වගේම අපේ යාතු කර්ම සම්බන්ධයෙන් එතකොට අපේ තියෙන දේශීය තාක්ෂණය භාෂාව භාෂාත්මක විවහාර මේ ආදී වශයෙන් අපි අපේ ජීවිතය සඳහා අපි පාවිච්චි කරපු එදිනෙදා සියලුම දේවල් මම දැක්කා එක තැනක තියෙනවා අපි සිතපු ආකාරය අපේ සිතිවිලි සහ අපි අන්‍ය ආගමික අන්‍ය ජාතිකයන් සමග සුහදව කටයුතු කිරීමට අපි අනුගමනය කරපු ක්‍රමවේද මේවා පවා අපි ගෙනාපු උරුමකම් අපි කොහොමද මිනිස්සුත් එක්ක සාමකාමීව හිටියේ අපි හරි දක්ෂයිනේ සිංහලයෝ හැම කෙනෙක් එක්කම කතා කරන්න hina වෙන්න අපි ආගන්තුක සත්කාරය දැන් අපි දන්නවනේ දැන් අපි දුම්රියක වාඩි වෙලා ගියොත් දෙපැත්තේ මේ මරදානෙන් නැගලා ඉතින් අපි මාතරට නම් යන්නේ මාතරින් බහින්නේ අපි සමහර විට හොඳම මිත්‍රයෝ වෙලා එහෙම නැත්නම් සමහරට හොඳ ඥාතීනුත් වෙලා තමයි අපි මාතරින් බහින්නේ කමුකුත් හොයාගෙන එහෙම හොයනවනේ මෙයා කවුද මෙහෙම කොහොමද කොයි පළාතේද කොහොමද කියලා. ඉතින් ඒක තමයි අපේ තිබිච්ච ලෙන්ගතුකම හොඳකම නේ සලකන එක ඒ හැම ගතියක්ම හොඳ ගතියක් නේ. දැන් ඉස්සර නම් මට මතකයි පාරේ යනකොට ටිකක් කකුලට තේරෙන විදිහේ සතෙක් පෑගුණොත් කඩියෙක් වුණත් කමක් නැහැ. නතර වෙලා නේ පව් කියලා ඒක කකුලෙන් හරි එහාට කරලා එහෙමනේ අපි ගියේ. ඒතර අපි කොයිතරම් ඒ විදිහට කටයුතු කළාද සානුකම්පික ගහක කොලයක් කඩන්නේ නැහනේ අපි කඩන්න උගන්වන්නේ නැහනේ වැඩිහිටියෝ. එහෙම කරොත් එහෙම බැනුම් අහන්නත් වෙනවා. ඒ නිසා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කිව්වා වගේ මේ ඔක්කොම ඉතින් අපේ උරුමකම් නේ අපේ පරණ ගම් වල ඉන්නකොට කොයිතරම් නේද? ස්වාමීන් වහන්සේට ඒ අත්දැකීම ඉතා හොඳින් නැති මං හිතන්නේ පුංචි කාලේ. ඔව් දැන් අපි මේ ගමේ ඉන්නකොට මේ අපේ ගෙවල් වටේ ධාන්‍ය ආගාර තිබුණා. දැන් අටුව තිබුණා වී පුරවපු අටුව. ඊළඟට කුරක්කන් අටුව තිබුණා. මට මතකයි මේ කුරක්කන් අටුවේ මේ හැමතැනම අර ලේන්නු හිල් කරලා. ඒ ලේන්නු මේ අර කුරක්කන් කරල් අරගෙන යනවා. ඒ අරගෙන ගියාර කවදාවත් මේ අපේ තාත්තලාවත් අම්මලාවත් ඒ දිහා බලන්නේවත් නැහැ. ඒකේ සත්තු කෑවට මේ හානියක් කළාට කුරක්කන් මේ අඩුවීමක් හරි අපිට එකෙන් හිගයක් හරි එහෙම නැහැ. අපිට ඕන තරම් කුරක්කන් තිබුණා. ඒ අටුවල පුරවලා ඒ ඕන තරම් තිබුණා. ඒ ඕන වෙලාවට අපිට ඒවා බා ගන්න පුළුවන්කම තිබුණා. දැන් ගේ කුරුල්ලෝ දහස් ගාණක් ඒවා අස්සට රිංගලා මේවා කනවා. උඩ තියෙන්නේ ඇත්තෙම මේ අර මේ 10 ටිකක් විතරයි යට තමයි මේ වී තියෙන්නේ.
ඒ වුණත් මිනිස්සු බලන්නේ හරිම සානුකම්පිතයි සත්තු පිළිබඳව ඇත්තෙන්ම මේ මිනිසුන්ගේ හදවත් අපි අධ්‍යයනය කළ යුතුමයි. මේ ළමයිට කියලා දෙන්න ඕන කොයිතරම් කාරුණික මිනිස්සු කොට්ටාසයක් රටවල් වල අපේ රටේ හිටියද කියන එක. කොතනින්ද මේක ආවේ කියලාත් අපි හොයන්න ඕනේ. මේ ජාතියක් හැටියට මේ වගේ මේකට මේ කියන්නේ මේ ග්‍රාමීය ආර්ථික ක්‍රමයක්නේ ස්වයං පෝෂිත ගමක් අපි හදන්න ඕනේ කියලා පහුගිය කාලේ මමත් යෝජනා කළා. නමුත් ඒක යෝජනා කළා වගේ මේකේ අසාර්ථකත්වයක් මම දැක්කා. ඒ කියන්නේ හැම ස්වයං පෝෂිත ගමක් අද හදන්න බෑ. ඒ කියන්නේ අදට මේ පැරණි අපේ පුරාණේ ඒ සංස්කෘතික රටාවන් හොඳට හඳුනාගෙන ඒ තුලින් මේ විද්‍යාත්මකව දැන් ඔය කියන වචනේ මේ අපි විසින් අපේ සංස්කෘතිය තුළින් අපි අවබෝධ කරගත්තු ක්‍රමවේදයකින් ඒ දිහා බලලා ඒවා අපේ රටේ ස්ථාපිත කරනවා නම් හොඳයි කියලා තමයි මගේ වැටහීම. දැන් අපේ හන්දරේ දැන් ඔය අර කුරුල්ලෝ ලේන්නු හැම කෑම අරන් යනකොට නිස්සබ්දව හිටියේ අපේ ගැමියා දැක්කා ඒ සතා අරන් යන එයාට කණ්ඩ ප්‍රමාණය විතරනේ. අපේ මිනිස්සුනේ පැනලා කොට්ට කරේ තියාගෙන ඉල විකුණන්නේ. මේ සත්තු එහෙම කරේ නෑනේ. දැන් අපේ කුඹුරු වල කුරුළු පාළුව කියලා එකක් තිබුණා අපේ හන්දරේ. කුරුළු පාළුව දැකලා තියෙනවා කුරුළු පාළුවක් තිබුණා. ඒ කියන්නේ කුරුල්ලන්ට ඒක කිව්වේ කුරුළු පාළුව. ඉතින් ඒගොල්ලන්ට ඕන තරම් පාළු කරන්න කැරල් කපාගෙන යන්න දුන්නා. දැන් මේක මේ අපේ ගැමියෝ දැනන් හිටියානේ මේ ලියද්දට කුරුල්ලෝ එන්න ඕන කියලා. එතකොටනේ කෘමීන් වඳවීම කියන එකේ සමතුලිතතාවය. දැන් එතනදී ඒකට ආගම හරස්සුනේ නෑනේ. යම් මේ ප්‍රාණඝාත කරන්න එපා. මේ මෙහෙම කුරුල්ලන්ට දලඹුව කන්න ඉඩ දෙන්න එපා. එහෙම කියලා එහෙම එකක් තිබුණේ නෑ. ඒක ස්වභාව ධර්මයේ තුල තිබෙන සහභෝජීත්වයනේ. ඒවා අපිට පාලනය කරන්න බෑනේ. ස්වභාව ධර්මයේ තුල තියෙන සමතුලිතතාව කියන එක නේද? එතකොට අපේ ගැමියා කලේ ස්වභාව ධර්මයට ඉඩ දීලා ඒ කටයුත්ත කරන්න, ස්වභාව ධර්මයට මුල් තැන දීලා, ස්වභාව ධර්මයේ න්‍යායවාදයට හිස නමලා ඒ තුල තමුන් තර්කානුකූලව ජීවත් වීමනේ කලේ නේ. කෘමිනාශක කර ගැහුවේ නෑනේ අපි. මේ අර පහම් පත්තු කරන එක. මේ අපේ හන්දරේ නියරවල් වල එහෙම අර පහම් පත්තු කරනවානේ. අර අපි කියන්නේ පුහුල් පහන් කියලා ගොක්කොල වලින් හදලා පහම් පත්තු කරනවා. ඉතින් රැයට කෘමියෝ එනවා, වැටෙනවා, පිච්චිලා මැරෙනවා. ඊට පස්සේ උදේට කුරුල්ලෝ ඇවිල්ලා ආහාරයට ගන්නවා. දැන් බැලුවාම දැන් අද අපි මේ කාමරවල අර මැජි බෝඩ්ස් එල්ලගෙන ළමයින්ටනේ උගන්වන්නේ මේ ආහාර දාමේ මෙහෙමයි, මෙහෙම වෙනවා, මෙයා කනවා. අපේ ගැමියෝ ඕක හොඳටම දැනගෙන හිටියනේ කොහොමද වෙන්නේ කියලා. පස්සේ ගැඩවිල්ලෝ ටික හැදෙන්න අරින්නේ කොහොමද? අපි පාවිච්චි කරපු නගුල් හරිම පරිසර හිතකාමී. අඟල් 6කට වැඩිය පස් පෙරලෙන්නේ නැහැ මේ නගුලෙන්. ඒතර ඒකේ වෙන්නේ අර උඩ තියෙන සාරවත් පස මිශ්‍ර වෙලා පස ඇතුළට වායුව ගමන් කරන්න ඉඩ හැදිලා, සිදුරු හැදිලා ඒ ඉන්න ජීවීන්ට යැපෙන්න පරිසරය හැදෙන එකනේ. දැන් අර විශාල ඩිස්ක් වගේ ඒවා දාලා ඒවෙන් හැරුවම වෙන්නේ මොකද? අර පොළොවේ යට තියෙන නිසරු පස් ටික ඇවිල්ලා ඔක්කොම උඩට මෙහෙම පෙරලෙනවනේ. ඇත්තට සුනාමියක්ම තමයි මේ යන්ත්‍රයට කියන්නේ සුනාමිය. එහෙම කියලානේ කියන්නේ. ඒ දැන් එහෙම කරාම දැන් මේ කියන්නේ මොකද? අගමුල දන්නේ නැතුවනේ මේ වැඩ කරන්නේ. ඉස්සර බිම් පෙරලන්නේ උදැල්ලේ ප්‍රමාණය. බිම් පෙරල්ලේ උදැල්ලේ ප්‍රමාණයට අතේ හයියටනේ බිම පෙරලන්නේ. ඒතර මේ හැම දෙයකටම තිබුණානේ ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කිරීමට සහජයෙන් ලබාගත්ත දැනුම. දැන් අපේ වැඩිහිටියෝ ඉස්සර මිදුලේ උදැල්ල වැඩ කරාම උදැල්ල හොදලා තියන්න කියලානේ කියන්නේ. නැත්තම් ඇඟේ පතේ අමාරු දෙනවා කියනවා නේ. ඇඟ රිදුනොත් අපි දරුවෝ වැඩ කරලා කියනවා උදැල්ල හේදුවද? උදැල්ල හේදුවද? ඒ කියන්නේ කෙනෙක් අහන්න පුළුවන් ආවක කොච්චර විද්‍යාත්මකද? ඔක විද්‍යාගාරයේදී ඔප්පු කරන්න පුළුවන්ද? අපට අවශ්‍ය ජීවත් වෙන්න ඒ සමතුලිතතාව. ඒ නිසා අපි පෙන්වන්නේ උදැල්ල අපට උදව් වෙන උපකරණය. ඒ අජීවී වස්තුවට පවා කෘතවේදී වෙන්න ඉගෙනුවාම ප්‍රාණියෙකුට කෘතවේදී වෙන්න අමුතෙන් උගන්වන්න ඕනේ නෑනේ. නේද? එතකොට අපි දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බුදුරජාණන් වහන්සේ විශාල ධර්මස්කන්ධයක් දේශනා කළානේ. නමුත් උන්වහන්සේගේ ධර්මස්කන්ධය ඔක්කොම ටික අරන් අපි පැත්තකින් තිබ්බොත් උන්වහන්සේ පළවෙනියෙන්ම මොකක්ද අපට ඉගැන්වුවේ? අනිමිස ලෝචන පූජාව කරලා කෘතවේදී වෙන්නේ කියලා. ඔය මේ සෝවාන් නෙමෙයි ඊට වැඩි ලොකු ධානය ලබා ගත්තත් පුද්ගලයෙකුට බැරි නම් කෘතවේදී වෙන්න එයා කොයිතරම් දුරට ධාර්මික පුද්ගලයෙක්ද කියන එක. ඉතින් කෘතවේදී භාවය කියන එක අපි නිර්ණායකයක් හැටියට ගත්තොත් අද සමාජයෙන් ඉන්න 99%ක්ම දුෂ්ට මිනිස්සු.
මම ඉතින් මේ නිවැරදිව කියන්නේ මම බය නැතුවම කියන්නේ ප්‍රියන්ත මහත්මයා. මිනිස්සුන්ගේ විනය කොහොමද කියලා බලන්න පාරේ වාහනයක් එලවන්න ඕනේ. නේද අපේ පාරවල් වල. මිනිස්සු කොයිතරම් අවිනීතිද කියලා අනුන් කෙරෙහි කොපමණ සැලකිල්ලක් දක්වනවද නේ අපි එහෙම කරේ නෑනේ. ඔන්න ජාතික උරුමය කියලා කියන්නේ වේර විහාර ගල් කණු මුරගල් සඳකඩ පහන් විතරක් නෙමෙයි. අපි හිතපු ආකාරයත් අපි ප්‍රවේණියෙන් ලබාගත්ත උරුමයක්. අපි එහෙම හිතන්න පුරුදු වෙන එක සරල වෙන්න දැන් අපිට පුළුවන්කම තිබුණානේ අනේ අනිච්චං කියලා හිත හදාගන්න නේද? අපි අනේ අනිච්චං කිව්වේ විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලබා ගත්තයි නෙවෙයිනේ. අපේ ගමේ අහිංසක උපාසකම්මලා නේ යමක් දිහා බලලා අනේ අනිච්චං කියලා කිව්වේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මහා දර්ශනනේ අනිත්‍යයි කියන එක නේ. ඒක අපේ ගැමියෝ ජීවිතයට බද්ධ කරගෙන තිබුණානේ. යායවල් පාළු වුණාම අපේ ඉතිහාසෙ කොහෙවත් වුණාද ගොවියෝ සියදී නැසගත්තයි කියලා. නෑ අනේ අනිච්චං ඒක තමයි අනිත්‍ය. හැබැයි ඒ වෙලාවේදී හැමෝම එනවා ඔහුට ශක්තිය වෙන්න හිටියනේ කවුරුත් තනි වුණේ නෑනේ නේද? එතකොට ඒක තමයි මම කිව්වේ මේක පද්ධතියක් හැටියට දියුණු වුණේ. මිනිස්සුන්ගේ සම්බන්ධතා මිනිස්සුන්ගේ කෑම බීම ලෝකයේ තනි ආයක් කියලා කිව්වට අපි තනි වෙලා ඒ වචනනේ. ඒ වචන ලෝකයේ තනි ආයක් නෙමෙයි. ඒ වගේ තව ලස්සන වචන ගොඩාක් තියෙනවා නේ. ඒවා වචන විතරයි. නමුත් අපට ඕන අපේ අය වචන නෙමෙයි. අපේ මිනිස්සු හරි අඩුවෙන්නේ කතා කරේ. අපේ මිනිස්සු නිශ්ශබ්දයිනේ සිංහල ගැමියා. හරි නිශ්ශබ්දයි අහිංසකයි. ඉතින් ඒක දැන් කියනවා නිවටයි න්‍යාලුයි කියලා. එහෙමනේ දැන් අර්ථ දක්වන්නේ. ගැඹුරුයි. ඒක හරි ගැඹුරුයි. ඒ නිශ්චලතාව තුළ ඒ අහිංසකත්වයේ තුළ තිබුණේ ඒ දේවල් තේරුම් ගැනීම කියන එකනේ. ඉතින් දැන් මෙහෙම කිව්වහම අපේ දැන් තරුණ ළමයි හිතයි කොහෙද ওই ගම තියෙන්නේ කියලා. මොකද අද එහෙම ගම් නැහනේ. අද නගරයේ රිංගාගත්ත දූෂණය වෙච්ච විකෘති වෙච්ච ගම්නේ අද තියෙන්නේ. අද ගැමියෙක් හොයාගන්න එක හරි අමාරු වැඩක්නේ. ඉතින් මේ නගරයේ තියෙන ඔක්කොම කුණු කසල එහෙම ගිහිල්ලානේ තියෙන්නේ. ඉතින් මම දන්නවා අත් වශයෙන්ම අපිට කිසිම ජාතික සැලැස්මක් නැහැ නේ. අපි අපේ ආදිවාසී ජනතාව හම්බෙන්න ගිහිල්ලා ඒගොල්ලන්ට අපි අඳුන්වලා දෙනවා නගරයේ තියෙන දේවල් නේ. ඉතින් දැන් ඒගොල්ලන්ගේ අනන්‍යතාව නැති කිරීමනේ මේ කරන්නේ. හරි. ඉතින් අපි කිව්වොත් අපේ ආදිවාසී ජනතාව අපට හරි ලොකු වස්තුවක්. ඉතින් ආදිවාසී ජනතාව කියන ඒ අපේම අයනේ. ඒ අපේම අය අපි ඉතිහාසය බැලුවොත් එහෙම නියම මේ රටේ උරුමකම් තිබෙන්නේ අපේ ආදිවාසී ජනතාවටනේ. ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවානේ. දැන් බලංගොඩ මානවයයි ආදිවාසීන් අතර තියෙන ජීව විද්‍යාත්මක සම්බන්ධතාව හරි ඒක ඔක්කොම තියෙනවානේ. නමුත් අද අපි ආදිවාසී ජනතාව සලකන්නේ පිටස්තරව හැටියටනේ. ඒකනේ දඹානේ ගිහිල්ලා මේ ඒ අයත් එක්ක ඡායාරූපයක් අරන් ඉන්නේ. අරන් ඇවිල්ලා එල්ලගෙන කබඩේකට තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි මේ අර නිකන් කවුද පිටසක් වලින් ආපු කට්ටියක් එක්ක අපි අර සත්තුවත්තර යන එකේ එහි යන එකේ වෙනසක් නෑ. වෙනසක් නෑනේ. ඒ බලන්න නෑන්නේ අපි. එහෙම නෙමෙයි. ඒ අපේ උරුමය. ඒ අයගෙනුත් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. හරි. අපි නොගියට ඒ අය හැමදාම දලදා වහන්සේ වඳින්න යනවා. මේ පැණිත් අරගෙන. දලදා පූජාවට. හරි. ඒ අයට තියෙනවා යම්කිසි විනයක්. අපි යන්නේ සමහර වෙලාවට මූණු පොතේ පින්තූරයක් දාන්න වෙන්න පුළුවන් දලදාව වලින්. එහෙම දාන්නේ. ඒ අය එහෙම නෑ. ඒගොල්ලෝ කැලේට ආදරේ. ගස් කොළන් වලට ආදරේ. මොකද ඒගොල්ලෝ ඒවත් එක්ක ජීවත් වුණේ. ඉතින් මේ වැඩසටහනෙන් කියන්න යන්නේ අපි මේ ආදිවාසී ලෝකෙට යන්න ඕන කියන එක නෙමෙයි. අපිට ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න පාඩම් තියෙනවා. ස්වභාව ධර්මයත් එක්ක කොහොමද සමාන්තරගත වෙලා සරලව ජීවත් වෙන්න කියන එක තමයි සරලකම කියලා කියන්නේ. ඉලුක් වහපු පැල්පතක ඉන්නවා කියන එක නෙමෙයි. අපි ලෝකයට සමාජයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න ඕන. අපි රටවල් වල යන්න ඕන. ඒ සම්ප්‍රදායන් දකින්න ඕන. භාෂාවල් 3-4ක් ඉගෙන ගන්න ඕන. හැබැයි අපි විනාශ නොකරගත යුත්තේ අපේ අනන්‍යතාව. අපි කොහේ ගියත් අපි දැනගන්න ඕන අපි කවුද කියන එක ලෝකෙටත් පේන්න ඕන, අපටත් දැනෙන්න ඕන. ඒක මොකටද කියලා කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සතුටින් සරලව ජීවත් වෙන්න. ඒකට තියෙන සරලම උත්තරේ එච්චරයි. අපේ හාමුදුරනේ මේ කතා බහ ඇතුලේ අපිටත් දැනෙන ලොකු සැනසෙල්ලක්. අපි මේ ඉන්න කොන්ක්‍රීට් වනාන්තරයේ ඇතුලේ අපි හිර වෙලා, අපි ගල් වෙලා, අපි මේ කොටු වෙලා ඉන්නේ. අපිට ලොකු සැනසිල්ල හුස්මක් ගන්න හිතෙනවා මේ කතාව අහගෙන ඉන්නකොට. ඔබ වහන්සේටත් විශේෂ දෙයක් කියන්නේ නැති මේ වෙලාව. ඔව් දැන් මේ අපේ ආදිවාසී නායකතුමා එක්ක මම කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. එතුමාගේ දැනුම් සම්භාරය ගත්තාම හරි පුදුමයි. ඉතින් එතුමා මේ පුටුවකට ගේන්න ඕනේ කවදා හරි. එතුමාගේ දැනීම මේ රටට බෙදලා දෙන්න. ඊළඟට මම මේ
නිතරම අතීතයට යනවා මේ කතාවත් එක්ක. ඉතින් අපේ ගමේ ඉතින් අපේ ගෙදර මේ පිදුරු සෙවිලි කරපු ගෙදරක්. ඒ පිදුරු අස්සේ මේ පොඩි හිලි තියෙනවා. ඒ හිලි වල ඉන්නේ ගේ කුරුල්ලෝ. ඒ ගැරන්ඩිත් එනවා. ඒ ගැරන්ඩි ආවට අපිට හානියක් නැහැ. ඊළඟට මේ දැන් මම මේ කෑම එක බෙදාගත්තාම මේ ගෙදර කෑම එක මම කන්නේ නැහැ ඒ පොඩි කාලේ. ඒක අල්ලපු ගෙදරට ගිහිල්ලා නැත්තම් තෝරාගත්තු ගෙදරකට තමයි ඒක අරන් යන්නේ. ළඟ තමයි ගෙවල් පිහිටලා තිබුණේ. ඊළඟට ගැබිනි මාතාවක් ගත්තාම මේ ගැබිනි මාතාවට අමුතුවෙන්ම පෝෂණය ලබන්න මේ විශේෂ කෑම ගෙවල් වල හදන්න ඕනේ නැහැ. මේ ගැබිනි මාතාවත් කරන්නේ මොකද්ද? මේ අර ගෙදරින් මේ බත් පිඟාන බෙදාගෙන ගෙවල් වටේ ගිහිල්ලා වෑංජම් බෙදාගෙන කොතන හරි තැනක වාඩි වෙලා ඒ කෑම ටික කනවා. මදි නම් ඒ ගෙදරින් බත් ටික බෙදාගෙන කනවා. ඒකට කියන මේ රූපේ මැවිලා පේනවා අපිට අපේ හාමුදුරුවෝ කියන්නේ. ඒකට කියන්නේ හැඳිබත් කනවා කියලා. දැන් අපිත් ඒ හැඳිබත් කන එක ඒ කාලේ කළා. ඊළඟට අපි ඔය මේ සෙල්ලම් කර ඉන්නකොට මේ අපේ ගම කොයිතරම් පෝෂණය වෙලා තියෙන ගමක්ද කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. මේ අපේ ගම සාකි කරගෙන අල්ලපු ගමත් ඒ විදිහට තමයි. වෙනසක් නැහැ. ඉතින් මේ ඉන්නකොට අපේ අත්තම්මලා අපිට කතා කරනවා මේ වරයෝ කියලා. මේ වරෙල්ලා කියලා කතා කරපුවාම මේ පිඟාන් පේලියට දෙලා පිඟානුත් නෙවෙයි ඔය හට්ටි මුට්ටි අර ඒ පාවිච්චි කරන දේවල් තියෙනනේ ඒ කාලේ. ඒවා පොලිමර දාලා මේ බත් හැන්ද බෙදාගෙන බෙදලා ඊට පස්සේ කිරි බෙදනවා. මුදවපු කිරි. ඒ බෙදලා හායි දැන් ඉතින් කාපල්ලා. කියන්නේ අපි බොහෝම කැමැත්තෙන් ඇත්තම අදත් මට මතකයි මේ සමහර දවස්වල මේ මුදවපු කිරි එක ගෙදර පරිභෝජනය කරන්න බැරිකමක් තියනවා නම් අල්ලපු ගෙදරට දෙනවා. එහෙම බෙදාගෙන හදාගෙන කෑමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඊළඟට අපේ අම්මා මේ බුරුළු දෙකට අරගෙන ළමයි දෙන්නකොට කිරි පොවනවා. අල්ලපු ගෙදර ළමයාත් අරගෙන ඇවිල්ලා. ඔය ළමයා අඬනවා නම් අපේ අම්මලාට එහෙම නිකන් ඉන්න බෑ. නිකන් අමුතු මේ කිරි විදිනවා. මේ හැට්ටෙන් අපිට පේනවා මේ අම්මලාගේ මේ බුරුලෙන් කිරි වැක්කිරෙනවා. ඒ කිරි කාට හරි දෙන්න ඕන. ඒ හින්දා අල්ලපු ගෙදර ළමයා හරි කමක් නැහැ. කොයි ළමයා හරි කමක් නැහැ. ඒ ළමයා බඩගින්නේ ඉඳලා මේ අම්මට තේරෙනවා. මේ අපේ අම්මා ගැන විතරක් නෙවෙයි මං කියන්නේ. ඒ ගමේ ඉන්න හැම අම්මා කෙනෙක්ම මේ අම්මලාට තේරෙනවා. ඒ හින්දා මේ බුරුළු දෙකෙන් ළමයි දෙන්නෙක් තියාගෙන කිරි පොවලා ඒ ළමයි නලවලා ඒ විදිහට ඒ ළමයි හදන මේ ක්‍රමවේදයක් තිබුණා. මම කියන්නේ එතෙන්ට දැන් යන්න ඕනේ නැහැ. දැන් යන්න බෑනේ අපිට. අපේ මේ මහාචාර්යතුමා කිව්වා වගේ මම කියන්නේ අපිට දැනීමක් අවශ්‍යයි. ඉදිරියට යන්න. දැන් මේ යන ක්‍රමයට යන්න බෑ. මේ රටේ පරිපාලනය තුළ වුණත් අපිට මේ වගේ ළමා පරම්පරාවක් හදලා ඉදිරියේදී මේ රට පරිපාලනය කරන්න බෑ. එක්කෝ ජාතිවාදී හැඟීම් මතුවේයි. එහෙම නැත්නම් එක නොයෙකුත් සංස්කෘතිය අපි ගැන කතා කරපුවාම ඒ සංස්කෘතිය තුළ ඉන්න අර ශ්‍රේෂ්ඨ මිනිහා සම්පූර්ණ විනාශ වෙලා යාවි. එහෙම යන ලකුණු අපිට පේන්න තියෙනවා. දැන් බුදුදහමේ හරය ගත්තාම බුදුදහම තමන්නේ වග කියන්නේ කර්ම සංකල්පය ගැන කතා කරනකොට ඒකට වග කිව්වොත් මමනේ මං කරන වැරද්දට මම වග කියන්න ඕනේ. මං වපුරපුවන්නේ මන් නෙලන්නේ. ඔව් ඒකනේ. දැන් ඒක ඒවා අපි අදහස අපේ මිනිස්සුන් ඔලුවට දාන්න ඕනේ. දැන් ත්‍රිපිටකයේ බොරුයි කියලා මේ අටුවා බොරුයි කියලා පට්ටපල් බොරුයි කියලා දැන් මේ සමාජගත වෙලා තියෙනවා. ඒ ත්‍රිපිටකයේ හරියට පාලි දන්න කෙනෙක් කිව්වොත් එහෙම ඇත්තෙම ත්‍රිපිටකයේ සූත්‍රවල කිසිම වැරද්දක් නැහැ. ඒ භාෂාමය ඥානෙ නැති කෙනෙකුට ඒක කියවුවහම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒ ත්‍රිපිටකය අපේ සාහිත්‍යය තුළ තියෙන පැරණිම සාහිත්‍යයක්, අපේ ජාතික උරුමයක්. මේක අද මිනිස්සු කියනවා නම් මේක බොරුයි, පාලි කෘතිමයි, ඊළඟට අටුවා බොරුයි, පට්ටපල් බොරුයි. අටුවා තුළ ත්‍රිපිටකයේ මේ අර්ථකථන තියෙනවා වගේම අපේ මේ රටේ තියෙන සාහිත්‍ය කරුණුත් තියෙනවා. කතන්දරත් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. හරි රසවත් කතන්දර. ඒවා රසවත් විදිහට ඒක සාහිත්‍යමය පැත්තෙන් අරගෙන රසවත් විදිහට මේක අපි අද කියලා දෙන්න ඕන. මේ බොරුයි කියලා මේවා විනාශ කරලා පැත්තකට දාලා
අපි බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද? අපි ගමන් කරන අරමුණ. දැන් බෝධින් වහන්සේ ජයසිරිමා බෝධින් වහන්සේ ගැන මම තා කියලා නෑ. ඒක ජයසිරිමා බෝධින් වහන්සේ මේ රෝපණය කරලා ඒකට වන්දනාමාන ඒක රජවරුපා වන්දනාමාන කරපු ඇයි ජයසිරිමා බෝධින් වහන්සේ අපේ ලංකාවට වැඩම කළේ? ඒක ඉන්දියන් ජාතිකයෝ දන්නවා. අපි අහවල් තැන්ට යනවා කියලා හැම යනවා. දැන් අර මතයක් හදලා තියෙනවා. දැන් මේක වැරදි මතයක් නේ. පාලි බොරු නැත්තම් පාලි හරියට අපේ තරුණයන්ට මේක මේ පන්සල කේන්ද්‍ර කරගෙන හරි ඒ සූත්‍ර ධර්මයක් හරියට මේ සූත්‍ර ධර්මයේ පැහැදිලි කරගත්තොත් මේ ත්‍රිපිටකය කවදාවත් බොරු ත්‍රිපිටකයක් නෑ. මේක ආරක්ෂා කරලා තියෙන ලාංකික භික්ෂුන් වහන්සේලා ලාංකික බෞද්ධයෝ මේක අපිට තියෙන පැරණිම උරුමය. අපේ සාහිත්‍යයේ සිංහල සාහිත්‍යයට වඩා පැරණිම උරුමයක්. මේක අපි අධ්‍යයනය කරන්න ඕන. මම කියන්නේ මේ හැම විටම දහම් පාසල් දැන් මේ අධ්‍යයනය කිරීම දහම් පාසල් වලින් පන්සල් කේන්ද්‍ර කරගෙන කරන්න පුළුවන්. මම කියන්නේ දැන් අපිට මොනයන් හෝ අධ්‍යාපන ක්‍රමය මොනයන් හෝ නෙමෙයි මේ පිළිබඳව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා නම් සමහර විට ඉදිරියේදී අපිට හොඳ තරුණ පරම්පරාවක් හොඳ වගකිව යුතු මේ ජාතියක් බලාපොරොත්තු වෙන්න බෑ. කරපෙරුම් මහත්මයාට යන්න කලින් අපේ මහාචාර්යතුමාට ඉතාම කෙටි වෙලාවක් ලැබෙනවා යම් අදහසක් එකතු කරන්න. ඇත්ත වශයෙන්ම ඉතින් අපි මේවා ගැන මේ විශ්ලේෂණාත්මකවනේ අපි දැන් මේ කතා කරේ මෙතෙක් වෙලා. හැමදාම ප්‍රශ්න විග්‍රහ කර ඉන්නවා වගේම අපි විසඳුම් යෝජනා කිරීමත් අපේ වගකීමක්. මේකනේ සමාජයට දැන් අවශ්‍යම දේ. ඒක තමයි මම කිව්වේ. දැන් ඒ ගැන යම්කිසි ගතිකයක් සමාජය තුල ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අර මම කිව්වේ මේ අපිට ඊයේ පුවත්පත්වල දකින්න හම්බෙච්ච දේ. ඉතින් අපි විශේෂඥයෝ හැටියටත් වගකී යුතු හැටියටත් ඒ තියෙන ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන්න අපි ශක්ති ප්‍රමාණයෙන් අපි දායක වෙනවා. ඒලා අපි මං හිතන්නේ රජයේ කල්පනා කරනවා කියලා මේ ජාතික උරුමය කියන එක තවම අපිට නිර්වචනයක් නැහැ. ජාතික උරුමය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව නෛතික නිර්වචනයක් නැහැ. මොකද අපි යම් කිසි වෙලාවක ඔය වගේ දේපලක් ජාතික උරුම දේපලක් සම්බන්ධයෙන් අධිකරණයට ගියොත් ඒ ගරු විනිශ්චයකාරතුමන්ලට මොකද්ද ජාතික උරුමය කියලා විග්‍රහ කරගන්න පිළිගත් නීතිගත නිර්වචනයක් නැහැ. වෙන්වෙන්ව හඳුනාගත එක නැහැ මේකක්. මොකක්ද මේ විෂයපතේ මේ කියන පදයෙන් වැටට අයිති වෙන විෂයපතය මොකක්ද? එතකොට දැන් අපි බැලූ අත අපිට තියෙන ස්මාරක ඒ වගේම අපේ හැසිරීම තුල තියෙන අපේ ගුණ ලක්ෂණ අපේ තියෙන සම්ප්‍රදායික දැනුම මේවා ඔක්කොම තියාගෙන අපි මෙච්චර කාලයක් පරක්කු වෙලා තියෙනවා එහෙම දෙයක් කරන්න. ඉතින් මේ අවස්ථාවේදී ඒ විශේෂ කරු ඇමතිතුමා ඒ අමාත්‍යාංශය එතකොට රජය සමස්තයක් හැටියට මේ කාරණේ ගැන කල්පනා කළා එහෙම පියවරක් අරන් තියෙනවා. ඉතින් ඒක හරියම සාධනීය ලක්ෂණයක් හැටියට අපි අගය කරන්න ඕනේ. ඒ නිසා අපි දැන් එළියට බහැලා ඒ වෙනුවෙන් වැඩ කළ යුතු අවස්ථාවක් එළඹිලා තියෙනවා. ඒ කියන්නේ ඒ නොඑක් විශේෂඥයෝ තමන්ගේ විශේෂඥතාවයකට දීලා මොකද හැම කෙනෙකුටම මේ විෂය පිළිබඳ විශේෂඥතාවක් නැහැනේ. නමුත් මුළු රටම වයස් ભેද තොරව ආගම් ભેද තොරව භාෂා ભેද තොරව වෘත්තීය ભેද තොරව බලාගෙන ඉන්නවා මේ රටේ උරුමය කියන්නේ මොකක්ද නිර්වචනය කරලා තියෙන්නේ මොකක්ද ඒක ආරක්ෂා කරගන්න තියෙන වැඩපිළිවෙල දැන් සමහර අය අහනවා ඒ කියන ඒවල් කරන්න පුළුවන්ද කියලා. දැන් උදාහරණයක් ඇරෙට කියනවා නම් අපේ ගම්වල තියෙන නොයෙකුත් යාතු කර්ම. දැන් ඕවා කොහොමද ආරක්ෂා කරන්නේ? ඒ අයට කියනවාද දියුණු වෙන්න එපා ඕවම කර ඉන්න කියලා. නෑ ලෝකයේ අද තාක්ෂණයේ දියුණුයි. දැන් බලන්න ඉන්දියාවේ රාමායනය. තායිලන්තෙත් රාමායනය. මේවා දැන් ඉන්දියාවේ රාමායනය ඕනම දරුවෙකුට පුළුවන් මේ අන්තර්ජාලයේ ඉලෙක්ට්‍රොනිකලි එක බලන්න. ඒක රස විඳින්න පුළුවන්. එතකොට අපි කියන්නේ රාමායනය නර්තනය නටපු අය හැමදාම ඒක කර ඉන්න කියලා. සමහරට ඒගොල්ලන්ගේ දූ දරුවෝ වෛද්‍යවරු ඉංජිනේරු වෙන්න පුළුවන්. නමුත් අපට දැන් දැනුම අපට ගබඩා කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. නේ? දැන් මම ඔබට කියන්නේ මට ඇත්ත වශයෙන්ම මතක් වුණා නම් මම අද ගේනවා මේ ජනතාවට අපේ ප්‍රේක්ෂකයින්ට පෙන්වන්න. මට හමුණා 1960 අවුරුද්දේ
මීමුරේ ගම ඡායාරූපගත කරපු ඡායාරූප 50කට වැඩිය. එතකොට ඒක දැක්කම දැන් අද එවැනි ගමක් අපේ හඳුනන ගම් මැද්දවල් එක්ක ඔක්කොම ඒ ගම් ඒව නැහැනේ දැන්. ඒව නැහැ දැන්. අර උස පිළවල් එක්ක තිබිච්ච ගම්. ඉතින් මීමුරේ ගම දැන් අද මීමුරේට ගියාම තියෙන්නේ අර සැටලයිට් තැටිත් එක්ක බෝඩ් දාලා හැම තියෙන්නේ නේ. මේ නූතන බීම වර්ග විකුණන කඩවල් තියෙන්නේ. එතකොට අපිට ඒ සම්ප්‍රදායික ගම නේ. එතකොට ඒක අපිට පුළුවන් දැන් අපි කියන්නේ ඒ ගම එහෙමම හැමදාම තියෙන්න ඕන කියලා. ඒ ගම්වල ජීවත් වෙච්ච මිනිස්සු මේ විද්‍යාවේ දියුණුවේ අනුභව ලබා ගන්න ඕන. ඉතින් ඒගොල්ලන්ගේ අයිතියත් අපි ගරු කරලා අපි ඒ උරුමය කොහොමද අපේ අනාගත ජනතාවට පවරා දෙන්නේ කියන එක. එතකොට ඒක අපිට ගබඩා කරන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබ අහපු අවසාන ප්‍රශ්නෙට මේ කියන්න තියෙන්නේ දැන් මේ රජය දියත් කරලා තියෙන මේ වැඩපිළිවෙල අපි ඉදිරියට මේක කඩා වැටෙන්න නොදී අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒකට උදව් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් පුළුවන්කමක් තියෙයි කියලා මම හිතනවා. ඉතින් අපි මේ හිතන දේ මේක ආරක්ෂා කරගන්න ඕන කියලා හැමදාම අපි කීකේ ඉන්නේ නැතුව ඒක කරන්න අපිට පුළුල් වේදිකාවක් තැනේ කියලා නම් මගේ විශ්වාසයක් තියෙනවා. හොඳයි. ඒ වේදිකාව වෙනුවෙන් හඩක් නගන්න මේ තැන නිර්මාණය කරද්දී ප්‍රියන්ත කාර්යපෙරම මහත්මයා එයට මුල් වෙනවා. ඒ නිසා නිර්මාතෘත්වය ලබා දෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මේ වැඩසටහනේ නරඹන ප්‍රේක්ෂකාගාරයට බොහෝ වටිනා දේවල් ඇති ඔබට කියන්න. මම හිතනවා අපි හරි තැනට ඇවිල්ලා තියෙනවා කියලා මෙතුමාගේ මේ අවසාන වශයෙන් දැන් අපේ මහාචාර්යතුමා කියපු දේ අපි හරියට තේරුම් කරගත්තොත් ජනතාවට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ තමුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් යම් කිසි දෙයක් තමුන්ට පුළුවන් විදිහට දායක කරන්න. ඒක ඇත්තම කියනවා බුද්ධිමය දායකත්වය. ඒක විදේශගත ලාංකිකයෝ වෙන්නත් පුළුවන්, ලංකාවේ නෑ වෙන්නත් පුළුවන්. ඒ ප්‍රධානම දේ තමයි මම කලිනුත් කිව්වා වගේ තමුන් විදේශගතව ඉන්නකොට තමයි තමුන්ගේ උරුමයන් ගැන වැඩියෙන් දැනෙන්නේ. මේක එහෙම තමයි. මම දේශවල ඉඳලා තියෙනකොට මට ඒක දැනෙන හුඟක් වැඩියෙන්. මොකද හේතුව මේ වෙනස් සංස්කෘතියක් වෙනස් සමාජයක ජීවත් වුණු තමුන්ගේ සමාජයේ තියෙන හර පද්ධතීන් ගැන ලොකු වටිනාකමක් දැනෙනවා. එතකොට මෙතුමා හරියටම කිව්වා ඉන්දියාවේ රාමායනය ගැන විශ්වාස කරනවා. ඒක දකින්න තියෙනවා. ඒක අන්තර්ජාලය වෙන්න පුළුවන්, පොත්පත්වල වෙන්න පුළුවන්, රූපානුසාරයෙන් වෙන්න පුළුවන්, දකින්න පුළුවන්. තායිලන්තෙත් එහෙමයි. තායිලන්තේ රාවණ ලංකාවේ හැමදාම රාවණ ලංකාවේ හැබැයි රාමලා ඒගොල්ලන්ගේ රටවල් වලයි. ඉතින් දැන් මේක කතන්දරයක් නේ. නමුත් එක කතන්දර එක ඇත්තක් තියෙනවානේ. රාවණ අපි රාවණාගේ. ඒතර මහා රාවණා කියලා අපි කියන්නේ මහා දැනුම් සම්භාරයක් එක්ක මේ ලංකාවේ මේ හෙළ දීපේ තියෙන හුඟක් දේවල් වලට උරුමකම් කියන කාරණයක් ගැන තමයි මේ අපි කතා කරපු දේ මේ රාවණ කියන සංකල්පය. ඒකට එහෙමනම් ඒ සංකල්පයක් පමණ නෙමෙයි ඓතිහාසික රාවණ ගැන අපි කතා කරලා දැන් තේරුමක් නැහැ. දැන් අපි වෙන කතා කරුවානේ අනාගතයට සහ වර්තමානයේට අපි මේ කොහොමද දරුවන්ට මේක දෙන්නේ. මේ දෙන්න නම් ඒ ජාන පරම්පරාවෙන් ආපු මේ අපේ නායක හාමුදුරුවෝ වගේ ඒ වර්ග පූර්ණිකාය සඳහා විදිහේ ජාන පරම්පරාවෙන් පැවතගෙන ආපු මේ සියලුම ජන සමාජයේ යුතුයකමක් තියෙනවා. මේ මහාචාර්යවරු වගේ උගත් වියත් අයට උදව්වක් වශයෙන් තමුන්ට කරන්න පුළුවන් දේ තමුන් කරන්න. ඒ කියන්නේ මොකද්ද? තමුන්ගේ ප්‍රදේශයේ මං කියන්නේ කොළඹින් හොයාගන්න බෑ. ඒ වගේ දේවල් මොකද කොළඹ ඇවිල්ලා නව නගරයක්. නමුත් පරණ නගර අපිට පඬුවස් නුවර උදාහරණයක් විදිහට මම මෙතෙන්ද හාමුදුරුවෝ වැඩම කරපු ගාම පඬුවස් නුවර ගැන මම ඇහුවා. කණ්ඩු කාපය රජතුමා ගැන අපි දන්නවා. අනුරාධපුර රාජධානිය ආරම්භ කරපු බව අපි දන්නවා. නමුත් අපි එකක් මතක තියාගන්න ඕනේ. බුදුචාන් වහන්සේ මෙහෙට ජීවමාන වැඩම කරපු කාලෙත් එහෙම නැත්නම් උන්වහන්සේ පිරිනිවන් පාන ක්‍රම විජය රජුරුවන්ගේ පැමිණීමත් ගැන අපි අලුතෙන් කතාව ලියන්න කලින් අපි දැනගන්න ඕනේ ඊට අවුරුදු 1500කට කලින් ඉඳලා මේ ජන සමාජය කොහොමද හැදිලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට හේතු කාරණා මොනවද? චූලෝදර මහෝදර රණ්ඩු වෙනවා මැණික් පුටුවකට. පොඩි දේවල් වල නෙමෙයි රණ්ඩු වෙන්නේ. ඊට පස්සේ කැලණියට වැඩම කරනවා මණියක් දිව්‍ය රාජාන් වහන්සේගේ 500ක් මහරහතන් වහන්සේලා සමග. එතකොට මහියංගන වැඩම කරනකොටත් එතෙන්ට සුනසමන් දිවියෝ වැඩම කරලා ආරාධනා මේක භාගෙන්ද සෝවාන් වෙලා ඊට පස්සේ සමන්ත මේ කූටේට ආරාධනා කරනවා. ඒ කියන්නේ මොකද්ද? දියුණු ජන සමාජය දිව්‍ය බමුණු අදහන
දියුණු ජන සමාජය ලංකාවේ තිබුණා. ඒ සමාජය ගැන මේ අපි කතා කරන්නේ පොඩි වෙනසක් දැන් මෙතන තියෙනවා කරන්නේ. ඒ තමයි එතන එහා පැත්තේ තිබිච්ච ඉතිහාසෙත් අපි කොහොමද පාද ගන්න ඕනේ. මේකත් අපේ උරුමේ කොටසක්. ඒක නිසා තමයි අපි වසර 5000 ගැන කතා කරන්නේ. ඒක කාශ්‍යප බුදුජානක වහන්සේගේ සිට ගෞතම බුදුජානක වහන්සේගේ කාලය දක්වාවත් දැන අඳුරගෙන තියෙන්නම අවශ්‍යයි. එතකොට කොයි බුදුරජාණන් වහන්සේ වැඩම කළත් ශ්‍රීපාද තියන්නේ මේ සමන්තකූට පර්වත මිසක් වෙන තැනක නෙමෙයිනේ. එතකොට මේ හාමුදුරුවෝ කිව්වා අපේ නායක හාමුදුරුවෝ කිව්වා මේ ශ්‍රීමා බෝධීන් වහන්සේගේ මේ ලංකාවට සම්ප්‍රාප්ත වීම සහ ඒ හා සමාන මේ ඒ අනුසාරයෙන් කතාවක්. නමුත් ඒකෙන් තේරුම් ගන්න ඕන එක දෙයක්. මේ පිම්බිමක් මේක ඉන්න සියලුම ආගමිකයෝ දිව්‍යෝ නදහන දිව්‍යයන්ට ගෞරව කරන වැඩිපුර ජනතාවක් බෞද්ධ දර්ශනය පිළිගත්ත බෞද්ධයන්ගෙන් පිරිච්ච රටක් මේක. ඒතර එහෙමනම් මේ රටේ කිසිම වෙලාවක අඬ දබර මේ තුමා කිව්වා වගේ ඔය කියන්නා වූ මිත්‍යා දෘෂ්ටි එහෙම නැත්නම් මේ රටේ තියෙනා වූ මේ දුක් ගැනවිලි අඩු රටක් වෙන්න එපයි. නමුත් අද තියෙන තත්ත්වයට වෙනස්නේ දුක් ගැනවිලින් පිරිච්ච රටක් වෙලා තියෙනොත් එහෙමනම් අපි ඒකෙනුත් අපි යම්කිසි පණිවිඩයක් දෙන්න අවශ්‍යයි. අලුත් පරපුරට ඕගොල්ලන්ගේ ජීවිත කාලය අපේ වයසට එනකොට මේ පාර අනුගමනය කරන ගිහිල්ලා තමුන්ගේ ඉතිහාසයෙන් ලබා ගන්න පුළුවන් ආభాෂයත් ලබාගෙන තමුන්ගේ ගත පැවතුම් සහ මේ විශේෂයෙන් මේ උරුමයන්ට දෙන්න ඕන තැන නිසිතන ලබා දෙන්න ඒගොල්ලෝ අධිෂ්ඨාන කරගන්න අවශ්‍යයි. ඒක නිසා මේක හොඳම කාලයක්. මම අවසාන වෙලාවෙත් මම හිතන්නේ මම මතක් කළා යුදෙව් ජාතිකයෝ තමුන්ගේ ඉතිහාසය හොයාගන්න වෙන වෙහෙස. ඔවුන්ට භූමියක් තිබුණ නැති නිසා භූමිය නැවත අත්පත් කරගන්න උන නිසා ඔවුන්ට මේ වගේ කිසිම මේ ඓතිහාසික කරුණු ගොඩ නැගිලා රමයා මුකුත් නැහැ. උරු විශේෂයෙන් දැන් බලන්න මේ මොහොතේ ඒගොල්ලන්ගේ ඒ උරුමය හොයාගෙන ගිහිල්ලා මේ ළඟදී තමයි ඒගොල්ලන්ගේ අගනුවර ජෙරුසලමේ පිහිටව ගත්තේ. නමුත් ඔවුන්ට ලොකු කතාවක් තියෙනවා කියන්නේ. නමුත් ඔවුන් දේව විශ්වාසවල ඉන්නවා. නමුත් එක දෙයක් මම තියාගන්න ඕනේ ඥාන සම්ප්‍රයුක්තයි. බොහොම හොඳ දියුණු ඥානකින් හැබි පුද්ගලයෝ බව අපි දන්නවා පිළිගන්නවා. එහෙම ලංකාවේ අයත් ඒ වගේ තමයි. මොලේ ගැන මම හිතන්නේ නැහැ වෙන ජාතියක් එක්ක සම්මාන කරලා බැලුවොත් එහෙම මේකට දැන් අපේ මහජනතුමත් ලෝකේ ඉන්න මේ පුරා විද්‍යාඥයෝ කාත් එක්ක හරි සම්මාන කරලා බලන්න. තුමත් මම යුරෝපීය විශ්වවිද්‍යාලයක මේ PhD උපාධිය ලබා ගත්තේ. මොකද තුමාට කිව්වේ අධ්‍යාපනය අමාරුන ගමන් මෙහි ලෙක්චර් කරන්න මෙහි දිගටම ඇවිල්ලා මේ දේශන පවත්වන්න යන්න එපා ලංකාවට. නේද? එතුමා ලංකාවට ආවා. අපේ නමුත් වාසනාවට. ඒකෙන් අදහස් කරන්න ඕන දේ තමයි අපේ විද්‍යාඥයෝ ලෝකේ පුරා විහිදලා ඉන්නවා. ඉගෙන ගන්න තමයි යන්නේ. එන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒක ප්‍රශ්න වෙන්න පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපන කරලා ඒගොල්ලෝ එහෙමම නතර වෙනවා. නමුත් ඒ සියලු දෙනාට මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ මේ කොරෝනා වලින් පස්සේ හැමෝම Zoom meeting තියන්නේ හැමෝම අන්තර්ජාලය හරහා තමයි සම්බන්ධ වෙන්නේ. දැන් හුඟක් මේ කමියුනිකේෂන් ටෙක්නොලොජි එක දියුණුයි. ඉතින් ඒකෙන් සම්බන්ධ වෙලා කොහොම හරි මේ අපේ රටේ තියෙන මේ අඩුපාඩු ටික මේ තියෙන බුද්ධිමය අඩුපාඩු ටික හරි ගැස්සුවා නම් මම හිතන්නේ අපි මෙච්චර මේ වෙච්ච මහන්සිය සහ මේ ගත කරපු කාලයෙන් වැඩක් වුණා කියලා මම හිතනවා ඒක එහෙම සිද්ධ වුණොත් බොහොම හොඳයි කියලා. හොඳයි. එහෙමනම් මේ සියලු කාරණා අපේ සිත් තුළ දරාගෙන ඒ වෙනුවෙන් යමක් කරන්න අදම මේ මොහොතේම අධිෂ්ඨානයක් ඇති කරගනිමු. අද වැඩසටහන වෙනුවෙන් ශිෂ්‍යයන්ම තාම දුර බැහැර සිට හෝරා ගණනාවක් අතරමඟට ගත කරමින් වැඩමවා වදාළ කලංගමුව ජයසුමනාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යමාන හැබේ විමල රතන නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියා ප්‍රාර්ථනා කරන අපේ හාමුදුරනේ. පුරාවිද්‍යාව වෙනුවෙන් කිසියම් කාරණාවක් මේ ලංකාව තුළ මේ භූමිය තුළ කතා කරද්දී එතුමා තමයි අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා. රාජ් සෝමදේව මහාචාර්යතුමනි ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා අවශ්‍ය බොහෝ වේවා කියලා තාම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වැඩසටහනක් ලංකාව ලෝකේ පුරා විසිරුණු පැතුරුණු ලාංකිකයන්ට ඒ වගේම මේ මහ පොළොවට ආදරය කරන අයට නිර්මාණය කර දුන්නු Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා ප්‍රයන්ත කාර්යපෙරුම් මහත්මයාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන මෙතෙක් වේලාවක් නරඹමින් දීර්ඝ කාලයක් තිස්සේ වැඩසටහන් 150කටත් වැඩි ප්‍රමාණයක් නරඹමින් හැමදාම අපිත් එක්ක ඉන්න ඔබටත් නිදුක් වේවා නිරෝගී වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක දැන් සුවබර නින්දක් වෙනුවෙන් ඔබ සැදී පැහැදී ඉන්නේ අපි යලිත් ලබන සතියේ හමු වෙමු. සෝදායක රාත්‍රිය.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.